ඉතින් අද දවසේ අද දවස කියලා කියන්නේ විශේෂ දවසක්. මොකද තවත් දින දෙක තුනකින් උදා වෙනවා උතුම් වූ ත්‍රිවිධ මංගල්‍ය සමරන වෙසක් පුන් පොහොය. ඒ අසිරිමත් ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය යෙදෙන උතුම් වූ වෙසක් පුන් පොහොය උදා වෙනවා. නමුත් ඒ වෙසක් පුන් පොහොය සමරන්න වෙනදා වගේ මගතොට බැහැලා වන්දනාවෙන් වගේම උද පූජා නිදහසේ පවත්වන්න ඒ පූජනීය සිද්ධාස්ථාන වැඳ පුදා ගන්න මේ වර අවස්ථාව නැහැ. ඒ නිසා සියලු දෙනා මේ වෙනකොටත් ඉන්නේ විවිධාකාර සංචරණ සීමාවන්ට යටත්ව නිවෙස්වල. ඒ නිසා විශේෂයෙන්ම මේ පුන් පොහොය දවස වෙනදා හතරට ඇවිදගෙන ගියා නම් කුමන හෝ අරමුණකින් වන්දනා විතරක් නෙවෙයි විනෝදේ පිණිස හරි. මේ සැරේ ගිය සැරේ වගේම මේ සැරෙත් අන ඒ අවස්ථාව වැළකීලා ගිහින් තියෙනවා. සත්‍ය වශයෙන්ම තම තමන්ගේ නිවෙස් වලට වෙලා ප්‍රතිපත්තියට මුල් තැන දීලා කටයුතු කරන්න පුළුවන්කම මේ පින්වතුන්ට උදා වෙලා තියෙනවා. ඒ නිසා මේක අභාග්‍යයක් කියලා සලකන්න එපා. භාග්‍යයක් කරලා භාග්‍යයක් බවට පත් කරගෙන මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට උත්සාහ ගන්න. මොකද බොහෝ දෙනෙක් කරන්නේ නොලැබිච්ච අවස්ථාව ගැන සිතමින් හැවෙන එක. ලැබිච්ච අවස්ථාවේ තියෙන මහාර්ග බව පේන්නේ නැහැ. කාලයක් තිබුණා පහුගිය කාලේ මේ හැසිරෙන විදිහේ තියෙන අවුලක් නිසා තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. පහුගිය කාලේ විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු බෞද්ධයෝ කියන පිරිස් කොහොමද හැසිරුණේ වෙසක් මංගල්‍ය ඉදිරියේ. පාරවල් ගානේ වෙස්පෝණු පවල් තිබුණා. අර යක්ෂයන්ගේ භූතයන්ගේ හැලොවින් මූණු ඒව හිටන් තිබුණා මෙහි. එතකොට අපිට දකින්න ලැබුණේ වෙසක් නෙවෙයි අමුතු වෙසක්. අමුතු වෙසක් දරාගෙන තමයි වෙසක් මංගල්‍ය සමරන්න ගියේ. ඒ අසිරිමත් වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේටම නිගර වෙන අන්දමින් තමයි මහජනය හැසිරුණේ මහා පාරවල් ගානේ වෙසක් පොහොයට. ඔබම කල්පනා කරලා බලන්න පුරුදු ඇත්තද කියලා. තොරම් පොළවල් හරි දන්සල් පොළවල් හරි මේ හැම පින්කම් මඩුවකම ස්ථානීයකම සුදුසු දෙයටත් වඩා නුසුදුසු දේවල් වැඩිපුර සිද්ධ වන බව ඔබම දන්නව ඇති. අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ. Tamanට ලැබිච්ච වටිනා අවස්ථාව සීමා ඉක්මවලා පරිහරණය කරන්න ගියා. ඒ Tamanට ලැබිච්ච අවස්ථාවේ තියෙන මහාර්ග වටිනාකම තේරුම් ගත්තේ නැති වුණහම මහා කාලයක් යනට මත්තෙන් මේ දේ අහිමි වෙලා යනවා. ඒක තමයි ධර්මතාව. ඉතින් ඒ නිසා මේ දේවල් අපි තේරුම් ගන්නට ඕන. බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් උදාවන උතුම් වූ පුන් පොහොය දවසේ මේ සැරේ කාටත් පුළුවන්කම ලැබෙනවා තමන්ගේම නිවසට වෙලා තමන්ට පුළුවන් පමණින් ආමිස සහ ප්‍රතිපත්ති කියන මේ පූජා පින්කම් සිද්ධ කරමින් ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය සිහිපත් කරලා ප්‍රමාණ පුණ්‍ය ස්කන්ධයක් කුසල ස්කන්ධයක් රැස් කරගන්න. ඔබට ලැබිලා තියෙන මේ මහාර්ග අවස්ථාවක් ඔබ දැක්කේ නැති වුණාට වෙනද වගේ පාරවල් ගානේ ඇවිදින්න නැති එක ගැන ඔබට තැවීමක් තියෙන්න පුළුවන්. නිකන් කාලය නාස්ති කරමින් වෙසක් බලනවා කියලා අමුතු වෙසක් බලන්න ගිය ගමන වැලකීච්ච නිසා හිතේ අමාරුවක් තියෙන වෙන්න පුළුවන්. හැබැයි ඥානය අවදි කරගත්තොත් ඔබට පෙනෙයි ඔබට මේ මහාර්ග අවස්ථාවක් උදා කරලා දීලා තියෙන ඔබේ කුසල ප්‍රත්‍යයන් විසින් කියලා. රටම වගේම ලෝකයට මේ වෙනකොට විවිධාකාර අභියෝගයන්ට ලක් වෙලා මුහුණ දීලා ඉන්න කාලයක්. බොහෝ දෙනෙක් මේ කාලේදී විවිධාකාර අභියෝග මැද්දේ තමයි ජීවත් වෙන්නේ. බොහෝ දෙනා නැතිබේරිකම් මැද්දේ ජීවත් වෙනවා. බොහෝ දෙනාට ජීවිතය පිළිබඳ මහා අනියත බියක් ඇති වෙලා තියෙනවා. මරණය පිළිබඳ බිය ඇති වෙලා තියෙනවා. මරණ බය ඇති වෙලා දැන්. මෙච්චර කාලයක් ඇති වෙච්ච නැති බය. මෙච්චර කාලයක් හිතන් හිටියේ මැරෙන්නේ නැහැ කියලා. තාමත් එහෙම හිතන් ඉන්න අය ඉන්නේ. මේ කොරෝනා වසංගතය ඉදිරියේත් මේ අසරණ මිනිසයන්ගේ මලගම් උඩින් මල මිනි උඩින් මොදල් හොයන්න ධන දාහනේ රැස් කරගන්න
වෙහෙසෙන අඥානියුත් ඉන්නේ. මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම. මේ මෙරි මෙරි යන ලෝකේ අල්ලගන්න උත්සාහ දරන අඥානියෝ ඉන්නේ. ඉතින් ඒ බඳු අඥානියෝ මැද්දේ ඥානවන්තයෝ එක්කෙනෙක් හරි ඉන්නවනම් ඒ ඥානවන්තයාටයි මේ අමා ධර්මයේ හින්නේ. එහෙමනම් අන්නේ ඥානවන්තයෝ තමයි මේක රාශි වෙලා ඉන්නේ. අර අසත්පුරුෂ අසත් ජන ඒ අඥානියෝ මරණයම රැස් කරන. මරණයම රැස් කර කර මේ ජරාවම රැස් කර කර ව්‍යාධියම රැස් කර කර මේ භයානක සංසාරي සැරිසරන්න අවශ්‍ය කරන කර්ම රැස් කර ගන්නවා මේ අසත්පුරුෂයෝ. ඒ අතරේ ඥානවන්ත සත්පුරුෂ බෞද්ධ ආර්ය ශ්‍රාවකයෝ කුසලයේ රැස් කරනවා. අඥානය ධානිය රැස් කරනවා, වතු පිටි රැස් කරනවා. තව තවත් ජරා ව්‍යාධි මරණය රැස් කරනවා මේ කොරෝනා වසංගතය ඇතුලේ. ඥානවන්තයෝ අප්‍රමාදීව කුසලයේ රැස් කරනවා. ඒ නිසා මේ ඥානවන්තයෝ කුසලයේ රැස් කරන ඥානවන්තයෝ පිරිසකගේ හමු වීම. ඒ නිසා මේ හමුව ශ්‍රේෂ්ඨයි. මේ මුණ ගැහිම ශ්‍රේෂ්ඨයි. මේක අපි සියලු දෙනාගේ සාමූහික ප්‍රයාමයක්. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කටයුත්තක් නෙවෙයි. අපි සියලුම දෙනාම එකතු වෙලා කරන්නේ ඒ අසරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ නාමය, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය, උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය කියන උත්තරීතර ත්‍රිවිධ රත්නය ආරක්ෂා කිරීම. ඒ උතුම් ත්‍රිවිධ රත්නය ආරක්ෂා කරමින් මේ උතුම් සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා කර තබන්නට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණී යුක්ත යම්කිසි වැඩපිළිවෙලක් ප්‍රයාමයක් පියත් කිරීම. අපි සියලු දෙනාගේ මේ සාමූහික ඒක රාශී වීම තුළ පවතින. ඉතින් ඒ නිසා හැමදෙනෙක්ම තම තමන්ට මේ වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටස කරන්න පසුබාන්න එපා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරනවා කියලා කියන්නේ උදෙක්ම එය ස්වාර්ථයේ පිණිස වගේම පරාර්ථයේ පිණිසත් හේතු වාසනා වන හේතු වන මහා පුණ්‍ය කටයුත්තක්. මොකද දැන් යමෙක් සම්බුද්ධ ශාසනය උදෙසා යමක් කළාම ඔහු ප්‍රථම කොටම ස්වාර්ථය සාධනය කරගන්න. මොකද තමාට කවදා හෝ කොයි මොහොතක හෝ මේ සසර ගමනේ නික්මෙන්නට ඒ පින නිස්සය උපනිශ්‍රේ කරගන්නවා. ඒ කාර්යය තුලින් උදා වන ආනිසංස. ඒ වගේම තමයි පරාර්ථය සාධනය කිරීම තුළ සම්බුද්ධ ශාසනයත් පවතිනවා. එතකොට ඒනොත් අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් රැස් වෙනවා. ඒ නිසා හැම අතින්ම සම්මා සම්බුද්ධ ශාසනයට දායක වෙලා කටයුතු කිරීම කියලා කියන්නේ සැපේට නම. දැන් මේ පහුගිය දවස්වල අපේ පින්වතුන් සාකච්ඡා කරමින් ඉන්නකොට විවිධාකාර රටේ තොටේ තියෙන තත්ත්වය ගැන අපේ මේ ශ්‍රාවක පින්වතුන් මුණ ගැහෙන ආකාරයට සාකච්ඡා කරනවා අපි. එතකොට හැම කෙනෙක්ම කියපු දෙයක් තමයි දැන් මේ වෙනකොට අපෙන් විශේෂයෙන් උපාසිකා මේ ශ්‍රාවිකාවක් ඉල්ලා හිටියා පුළුවන් නම් කොරෝනා ගැන විශේෂයෙන්ම දේශනාවක් සිද්ධ කරන්න කියලා. මම හිතන්නේ අමුතුවෙන් දේශනා කරන්න දෙයක් නැහැ. කොරෝනා ගැන මීට ඉස්සෙල්ලත් අපි සඳහන් කරලා තියෙනවා කොරෝනා වසංගතයත් එක්ක අපි කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියලා. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට බියෙන් තැතිගෙන ඉන්නේ ලෝකයා. ඒත් අඥානයට බය දැනෙන්නේ නැහැ. අඥානයට කවදාවත් මරණය ගැන බය දැනෙන්නේ නැහැ. මොකද ඥානයක් නැති නිසා. දැන් ඔය දැකලා ඇති සමහර තරුණයෝ මේ ඔය යතුරු පැදිය වල නැගිලා අප්‍රමාණ වේගෙන් යනවා. ඒ තරුණයා ඒ මෝටර් සයිකලේ වේගෙන් යනකොට ඒ තරුණයාට බිය දැනෙන්නේ. හැබැයි පාරේ බලන් ඉන්න මිනිස්සුන්ට බය ඇති. පොලිස් නිලධාරි මහතුරුන්ට බය ඇති. ඒ නිසා අය බෝඩ් ගහලා තියෙනවා වේගයේ මාරු කැඳවයි හිමින් ධාවනය කරන්න යන ආදි වශයෙන්. හැබැයි අර යතුරු පැදිය නැගගත්තේ අඥාන තරුණයාට ඒක දැනෙන්නේ නැහැ. අඥානකමටත් මරණය ගැන සිහිවීමක් නැහැ. අර සුරාසොඬෙක් ගිරි කුලකින් විසවි මහ පොළොවට පාවෙද්දී එද්දී ගත දැවටෙන මේ සියත සොළං රැලි අහෝ සැපයි කීවාලු. ඒත් ඒ අඥානියත් ඒ අඥාන බේබද්දත් මරණය දැක්කේ නැහැ. ඒ නිසා ඒ බේබද්දාටත් මරණය ගැන බයක් ඇති වුණේ නැහැ. අඥානකම නිසා මරණය ගැන බය ඇති වෙන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. හැබැයි මරණය ගැන බය නැති වුණාට මරණයෙන් පසු උදා වෙන භය ගැන අපට තක්සේරු කරගන්නවත් පුළුවන් කම නැහැ. මොකද ඒ බඳු අඥාන ජීවිතයක් ගත කරන අඥානය ඒ කාන්තේම මරණයෙන් පස්සේ අප්‍රමාණ සසර දුකකට ඇද වැටෙන්න නවත්තන්න බෑ. ඒ වගේම තමයි උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන
මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් නුවණින් දැකලා මේ පංච උපාදානස්කන්ධෙහි සියලු රූප, සියලු වේදනා, සියලු සංඥා, සියලු සංකාර, සියලු විඥාන කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් නිදහස් වන්නා වූ විමුක්තියටපත් වන්නා ආර්ය ශ්‍රාවකයාටත් මරණය ගැන බයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ නිර්භය බව ප්‍රඥාවෙන් ඇති කරන්නේ. අර නිර්භය බව මෝහෙන් ඇති කරන්නේ. ඒ නිසා මෝඩකමට සංසාර දුක දකින්න නැතුව සංසාරයට බය වෙන්නේ නැතුව ලෝකේ ජීවත් වන්නා අඥානියෝ ඉන්නවා. ඒ අය ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. තථාගතයන් වහන්සේගේ අමා ශ්‍රී සද්ධර්මය අහලා අවබෝධ කරගෙන ඒ අනුසාරයෙන් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින තෘෂ්ණාවෙන් අත මිදලා ඒ නිදහසටපත් වෙලා ඒ ඇසුරෙන් භයෙන් නිදහස් වන්නා වශෝකං විරජං kheme නිර්භය භාවයටපත් වෙච්ච බුද්ධ ශ්‍රාවකයන් ගැන අපි මේ සාකච්ඡා කරා. ඒ අයට මේ කොරෝනා කියන වසංගතය තුළින් මේ මිනිස්සු අත්දකින්න බිය කියන්නේ 아무තු බියක් නෙවෙයි. දැන් මේ වෙනකොට සමහර පිරිස් මේ කොරෝනා නිසා විශේෂයෙන් බනහන පටන් අරන් තියෙනවා. ඒ වගේම පින් දහම් වල නිරත වෙන්න පටන් අරන් තියෙනවා. මැරෙන බව සිහි කරන්න පටන් අරන් තියෙනවා අඩුම තරමේ. කොහොම දේවල් ටිකක් තියෙනවා. ඒක ඇවිල්ලා නිකන් අර කොටියා එනවා කිව්වට පස්සේ කොටියා ගැන සිහි වෙලා බයක් ඇති වෙලා කොටියකින් නිදහස් වෙන්න යම්කිසි ආකාරයකින් පිළියමක් යොදා ගන්නා වූ මෝඩ ගමරාලගේ ක්‍රමවේදය වගේ එකක්. ආයි කොටියා එන්නේ නැහැ කිව්වහම ගමරාලට ආපහු බිය නැති වෙලා යනවා. ඒ වගේ මේ මිනිස්සු ඉන්නවා දැන් ওই කොටියා එනවෝ කියලා හිච්ච නිසා තමයි ඔහොම ඔය වෙලා තියෙන්නේ. නමුත් දැන් බෞද්ධය කියලා කියන්නේ එහෙම කෙනෙක්ට නෙවෙයි. මරණය කොයි මොහොතේ හෝ උදා වෙන බව දන්නවනම් ඒ දවස අද වෙන්නත් පුළුවන්. තව මොහොතකින් මරණය උදා වෙන්නත් පුළුවන්. කාටද කියන්න පුළුවන් දැන් මේ භික්ෂුව බණ කියමින් ඉන්නකොට එකපාරටම හෘද වස්තු නතර වෙයි. මැරිලා වැටෙනවා මේ ධර්මාසනේ උඩම. එහෙම වෙන්න බැහැ. එහෙම වෙන්න බෑ කියලා කියනවනම්. ඉතින් ඒක ඔබගේ ඥානීය දිගපල්ල පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නුවණින් දකින්න ඕන. දැන් එතකොට මේ භික්ෂුවට විතරයිද අනුතර තියෙන්නේ. තමන්ටත් උච්චරම තමයි. ඉතින් මෙන්න මේ බව සිහි කරගෙන ජීවත් වෙන මරණානුසතිය වඩන බුද්ධ ශ්‍රාවකයා කොරෝනා නිසා 아무තු බයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? කොහොමද මැරෙන බව දැනගෙන හුස්ම උඩට ගත්ත හුස්ම පොද පහළට දාන්න ඉස්සෙල්ලා මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්නේ. ඉතින් 아무තුවෙන් ආයමකට මරණය පිළිබඳ බයක් ඇති වෙන්නේ. එයා සන්නද්ධයි කුමකින්ද? ප්‍රඥාවෙන් ධර්මයෙන් සන්නද්ධයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ මායයට ඌව පරාජයටපත් කරන්න බෑ. කොරෝනා මායයට. ඉතින් ඒ නිසා දුක පැමිණෙන්නේ බාලයාටය සැප පැමිණෙන්නේ පඬිතයාටය කියන උත්තරීතර බුද්ධ වචනයට අනුකූලව මේ වෙනකොට මේ ප්‍රශ්න නිසා හරි බැට කරනවා නම් යමි. ඔවුන් ගැන ඔවුන්ම හිතා ගන්නට ඕන. මොකද ධර්මයේ හැසිරෙනවා නම් මනුස්සයන්ට මේ විපත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ධර්මයේ හැසිරෙනවා නම් ධම්මහවරක්කති ධම්මචාරි ධර්මයෙන් ආරක්ෂා වෙනවා. බුද්ධ වචනේ බොරු කරන්න පුළුවන් සමතෙක් මේ විශ්වය පහළ වෙන්නේ. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ධර්මයේ හැසිරෙන්නේ නැති එක. ධර්මයේ හැසිරෙන්නේ නැති එක. අදටත් මිනිස්සු හොයන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ හිසගිනි ගත්ත වෙලාවේ. ඒ මිනිස්සු කල්පනා කරන්න ඕන. ඥානවන්තයෙක් නා. මේ හිසේ ගින්නෙන් මම දෙවිලා යන්නේ මේ භවයේ විතරයි. එහෙනම් මේ භවයේ විතරක් මේ දැවීමක් ඇති කරන මේ හිසේ ගින්න නිවනට ඉස්සෙල්ලා වෙරදරුවොත් ඊට වඩා ලොකු ගින්නක් නිවා ගන්න මට බැරි වෙන්නේ. චිත්තසංතානිය ඇවිල්ලා ඊටත් වඩා ලොකු ගින්නක් භව ගින්න. රාග දේශ මොහ ගින්න. මෙන්න මේ ගින්න ඉස්සෙල්ලාම නිවා ගන්න කොමක් හේන්දයක්. හිසේ ගින්නෙන් විපතටපත් වෙන්නේ මේ භවයේ විතරයි. නමුත් මේ භව ගින්නෙන් භවයෙන් භවයට අසාර සත්‍යයක් වශයෙන් අනන්ත දුකක් උහුලගෙන මේ සංසාරي සැරිසරනවා ඉමක් කොනක් නැති ගමනක. එහෙනම් වඩා භයානක ගින්න වෙන්නේ භව ගින්නයි. වඩා භයානක ගින්න භව ගින්නයි. හිසේ ගින්න නෙවෙයි. එහෙනම් ඥානවන්තයෙක් නම් ආදිත්‍ය චේල සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්නන්නේ ඥානවන්තයෙක් නම් හිස ගිනිගත් මොහොතේදී කල්පනා කරන්නේ භව ගින්න නිවන්නේ කොහොමද කියලායි. මොකද ඔහු දකිනවා මේ ගිනි දෙකෙන් වඩා භයානක ගින්න භව ගින්න බව. නමුත් හිසේ ගින්නයි භව ගින්නයි පැත්තකින් තියන්න. අදත් මේ කොරෝනා ආපු වෙලාවේ බොහෝ දෙනා කතා කරන්නේ කුසගින්න ගැන විතරයි. කුසගින්න නිවා ගන්න ක්‍රමයක් තියුණා නම් කොරෝනාත් මහා කජ්ජා නෙවෙයි මිනිස්සුන්ට. එච්චරයි. ඉතින් ඒ මිනිස්යන්ට නෙවෙයි මේ ධර්මي. ඒ බඳු හිස් මිනිස්සු හැමදාම ඔය කුණු කය පෝෂණය කරලා මහ පොළොවට පවර්ලා දීලා
චුත වෙලා යනවා. එච්චරයි කරේ සංසාරේ පුරාම. මේ භවෙත් ඔච්චරයි කරන්නේ. ඒ නිසා මේ අඥාන මිනිස්සු කවදාවත් සම්මා සම්බුද්ධ ශාසනයක නිවන් දකින්නේ නැහැ. තව කාලයක් යනකම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද උන්ගේ තියෙන අසත්පුරුෂකම නිසා. අදටත් එහෙම මිනිස්සු අපිට මුණ ගැහෙන්නේ. එයාගේ ශ්‍රද්ධාව බොහොම හීනයි. දුක් විඳිනවා. නැති බැරිකම් කියනවා, අමාරුකම් කියනවා. ජීවිතේ දුක් ගොඩක් කියලා කියනවා. ඉතින් දුක් ගොඩක් නෙමෙයි පුදුම අසහගත ඔය මට්ටමින් හරි ඔලුව උස්සන් ඉන්නේ නැහැ. මොකද හැසිරෙන විදිය දැක්කම ඔවුන්ගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි පවතින ශ්‍රද්ධාව දිහා බැලුවාම ඔය ගානටත් ඔලුව උස්සන් ඉන්නේ ගැන පුදුමයක් තියෙනවා අපිට. ඉතින් ඒ නිසා මේ සැප විඳින්න අග්‍රතර මාවතක් ඉවර වෙලා තියෙදි මිනිස්සු දුක් විඳින්නේ තමන්ගේ තියෙන ඔලොමොට්ටලකමට අසත්පුරුෂකමට. ඒකට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නෙට දොස් කියලා වැඩක් නැහැ. යමෙක් මේ ලෝකේ දුක් විඳිනවා නම් දුක් විඳින්නේ තමාගේම තියෙන අසත්පුරුෂකමට, බාලකමට, අසත්ජනකමට. ඒ නිසා මේ දුර්ජන භාවය දුරු කරගෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ඉස්සරහා ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව හැසිරීලා උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ භයංකාර ඝෝර කටුක සංසාර දුකින් අත මිදෙන්නට සියලු දෙනා අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. මෙලෝ වශයෙන් වුණා සියලුම දෙනාට සැපවත් ආවුෂෙන් වන්නේ සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගන්න සැපවත් ජීවිතයක් ගත කරන්නට මේ රැස්වන පින් හේතු වෙනවා. ඒ වගේම තමයි ලෝකෝත්තර වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් ඒ ධර්මයේ හැසිරීමෙන් රැස්වන මහා පින උපකාර වෙනවා. ඒ ධර්ම අවබෝධය ළඟා කර ගන්නට මෙලෝ වශයෙන් සැපයත් පරලෝ වශයෙන් සුගතියත් කෙලවරේ සදාතනික නිවන් ශාන්ති උරුම කර ගන්නටත් මිනිස්සු මේ ධර්මයේ හැසිරීමෙන් උදාවන මේ මහා පුණ්‍ය ස්කන්ධයන් කුසල ස්කන්ධයන් හේතු වෙනවා. නමුත් අදටත් බලන්න අති බහුතරයක් දෙනා මේ වගේ ව්‍යසනයක් නැද්ද කල්පනා කරන්නේ කොහොමද ලාභයක් උපය ගන්න කියලා. මේ සම්මා සම්බුද්ධ ශාසනයක දුර්ලභ මනුෂ්‍ය භාවයක් උදා කරගෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිත උත්කෘෂ්ඨ ඥාන සංප්‍රයුක්ත ජීවිතයක් උරුම කරගෙන පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මයේ හෙද්දි ඒ ලැබිලා තියෙන ලාභය ගැන පේන්නේ. මේ උදා වෙලා තියෙන ලාභය පේන්නේ දුර්ලභවංච මනුසත්තා. ඒ දුර්ලභ මනුස්ස භවයක් ලැබීම කියන ලාභය පේන්නේ නැහැ. දුර්ලභා බුද්ධෝත්පාදෝච දුර්ලභෝ. දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නවා. ඒ ලාභය පේන්නේ නැහැ. දුර්ලභාකන සම්පatti. මේ උත්කෘෂ්ඨ මනුෂ්‍ය චිත්තයක් උදා කරගෙන ඥාන සංප්‍රයුක්ත චිත්තයක් උදාගෙන හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන ධර්මය පවතින පැතිරෙන රැවුදෙන කලාපයක දේශයක ඉපදිලා ඉන්නවා. ඒ මහා ප්‍රතිලාභය පේන්නේ නැහැ. සත් ධම්මෝ පරම දුර්ලභෝ. සත් ධර්මයේ නැමැති ඒ අමා මෑණියන් වහන්සේගේ අසම සම අවබෝධී දෝංකාරයට කන් දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ඇසිරිමත් වූ ශ්‍රී සත් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය සියලු හේතු සම්පත් ප්‍රතිමාර්ග අවකාශ ඉවර වෙලා තියෙනවා. ඒ මහා පරම ප්‍රතිලාභය පේන්නේ නැහැ. තුට්ටු දෙකේ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් අදටත් මේ වසංගත මැද්දේ කරවලස්සේ ජරමරේ වගේ කරවලේ ජරමරේ මේ අන්ධකාරේ මේ අවිජ්ජා අන්ධකාරේ අවිජ්ජා කලවරේ අවිජ්ජා අන්ධකාරේ ජරාව මරණයම සොයනවා තාම. ඉතින් කාටද දොස් කියන්න ඕන අන්තිමට? දැන් අද එක එක්කෙනා එක එක අයට දොස් කියනවා. අරයට දොස් කියනවා, මෙයාට දොස් කියනවා, මෙයාට දොස් කියනවා. රාජ්‍යයට දොස් කියනවා, එක එක්කෙනාට දොස් කියනවා. ඒ අයගේ අඩුපාඩුකම් තියෙන පුළුවන් සමාජික සම්මුතික වශයෙන් ගත්තාම. හැබැයි ඔය ලෝකයට දොස් කිය කින්දලා තේරුමක් නෑ ඇත්තටම. ඒ ලෝකයට දොස් කීමෙන් තමුණු ප්‍රමාදයටපත් වෙන්නේ. ඒ නිසා තමන් කරන්න තියෙන්නේ තමන්ට කළ හැකි දේ මොකක්ද? අන්නේ කරන්න ඕන. තමන් මේ උතුම් වූ මනුෂ්‍ය භාවයෙන් අකපල නෙලා ගන්නට උත්සාහ ගන්න. අද වුණත් මේ මොහොතේ වුණත් යමෙක් අදිෂ්ඨාන කළොත් අද ඉඳලා මම ධර්මයේ හැසිරෙනවා. අද ඉඳලා මම දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කරනවා. අද ඉඳලා මම පංච දුෂ්චරිතෙන් වෙන් වෙලා වාසය කරනවා කියලා පින්වතුනි, ඔහු මහා භාග්‍යවන්තයෙක්, මහා විජයග්‍රාහකෙක්, ඔහු මහා ශ්‍රේෂ්ඨෙක්. මේ මොහොතේ ඉඳලා ශ්‍රේෂ්ඨෙක් වෙන්න පුළුවන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාව එකයි. උන්වහන්සේ දේශනා කරනවා අතීතයේදී කොයිතරම් වැරදි සිද්ධ වුණත්, අපරාධ සිද්ධ වුණත්, අකුසලයන්හි නිරත වුණත් වර්තමාන මොහොතේදී බව අවබෝධ කරගෙන ධර්මයේ හැසිරෙනවා නම් දස අකුසලයෙන් වෙන් වෙලා වාසය කරනවා නම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කරනවා නම්, උත්තරීතර ශ්‍රේ සද්ධර්මයට කම් දෙනවා නම්, පංච දුෂ්චරිතෙන් වැළකීලා
පිරිසුදු ජීවිතයක් ගත කරනවා නම් මහණේ පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨයාගේ ඥානවන්තයාගේ සත්පුරුෂයාගේ ජීවිතය හරියට අර කළු වලාවකින් වැහිලා තිබිලා හඳක් නැවත විවෘත වෙලා බබලනවා වගේ ඔහුගේ ජීවිතයත් අන්නේ ආකාරයෙන් බබලනවා කියලා. එහෙනම් ඕනම මොහොතක අන්න ඒකයි පින්වතුනි මේ උත්තරීතර සම්බුද්ධ ශාසනයේ වටිනාකම මෙතෙක් කියලා කියන්න බෑ. මොකද ඥානය ඇත්නම් මේ මොහොතේදී නිවැරදි වෙන්න පුළුවන්. මේ මොහොතේ සිට සැපයටපත් වෙන්න පුළුවන්. අන්නේ උත්තරීතර සම්බුද්ධ ශාසනයේ පරම උත්තරීතර ශ්‍රී සද්ධර්මය අසන්නට තරම් හේතු සම්පත් ඇතිව ඉපදෙලා අදටත් පාර දිහා බලාගෙන ඉන්නවා නම් මොකක් හරි ප්‍රතිලාභයක් ලැබෙයි, මොනවා හරි කොහෙන් හරි ගාණක් කොටා ගන්න ලැබෙයි, මොකක් හරි ආධාරයක් ධන ආධාරයක් ලැබෙයි කිය පාර දිහා බලාගෙන නම් ඉන්නේ ඔබ. ඔබ ගැන හරිම කනගාටුවක් තමයි අතරම අපට නේ ඔබටම ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා ඥානවන්තයෝ හැටියට මේ ධර්මයට කන් දෙන්නට කියලායි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. තම් සුනාථ සාදුකං මනසිකරෝත හොඳින් මේ ධර්මයට කන් දෙන්න, හොඳින් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒකායන නිර්වාණ මාර්ගයේ වශයෙන් දේශනා කොට වදාළ ඒ විසුද්ධිය මාවත උතුම් වූ සතර සතිපට්ඨානයයි මේ දේශනාවෙන්. පහුගිය සති තුනේදී අපි සති 4ක විතර කාලයක් මම හිතන්නේ අපි සතර සතිපට්ඨාන වෙනුවෙන්ම වෙන් කළා. සති 3ක කාලයක්. ඉතින් අද 4 වෙනි සතිය. අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාව ගැන විශේෂයෙන්. මොකද දැන් සමහර පින්වතුන් කියනවා මේ ධර්මයේ කෙටි කරන්න කියලා. ඒ අයට පුළුවන් වුණා මේ YouTube එකේ ගියාට පස්සේ අවශ්‍ය තරම් කපලා කොටලා කෙටි කරගන්න. භික්ෂුවක් හැටියට අපි ධර්මයේ දේශනාව සංක්ෂිප්ත කරන්න සූදානම් නැහැ. ඔබට අවශ්‍ය නම් ඔබ මේ දේශනාව සිද්ධ වුණාට පස්සේ අවශ්‍ය අනවශ්‍ය කැලි කපලා කොට කරගන්න දේශනාව. මොකද අපෙන් ගැලවෙන්න නෙමෙයි මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් අපට ඕන නම් පුළුවන් සතර සතිපට්ඨානය විනාඩි 5කින් දේශනා කරන්න. දැන් කවුරු හරි එතකොට ඔලොමොට්ටලෙට හිටින්න පුළුවන්. ආමුදුරුව මහා ධර්මධරයෙක් නේ. ආමුදුරන්ට මහා ප්‍රඥාවක් තියෙනවානේ. මොකද ඇයි අර මහා සතර සතිපට්ඨානය විනාඩි 5කින් දේශනා කරන්නේ? එහෙම දෙන්න පුළුවන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ අසමසම මහා ශාස්ත්‍රෝතුමන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය අප වගේ මේ අල්ප ඥාන තියෙන භික්ෂූන්ට එහෙම සංක්ෂිප්ත කරලා දක්වන්න පුළුවන් නම් එහෙනම් පින්වතුනි අපේ ඥානිය කොතනද තියෙන්නේ කියලා ඔබම කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා බුදු පියාණන් වහන්සේ සතියකින් දේශනා කරපු දේශනාව අපි 7 අවුරුද්දකින් අපට 7 අවුරුද්දකින්වත් දේශනා කරන්න බැරිව ඔබ තේරුම් ගන්න ඕන. ඒ නිසා දේශනා කරන්නම් වාලේ ඔන්නෝහේ මෙන්න මේකයි කායානුපස්සන මේකයි චිත්තාන මේද වේදනානුපස්සන මේකයි චිත්තානුපස්සන මේකයි ධම්මානුපස්සන කිය දේශනා කරාට මොකක්ද අවබෝධ වෙන්නේ? මොකක්ද අවබෝධ වෙලා තියෙන්නේ? ඒ නිසා නුවණින් කල්පනා කරලා බලන්න ඕනේ ඇයි එහෙම වුනේ? උද්දේශේ මාතෘකා විතරයි අපි අහලා තියෙන්නේ. උද්දේශේ විතරක් ඇහුවාම මොකද වෙන්නේ? උග්ගටිතඤ්ඤ නෙවෙයි නම් ධර්මය අවබෝධ වෙන්නේ. ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරිෝසాన කල්යාණම් කියලා මේ ධර්මයේ ආකාර තුනක් පවතින. මේක මුල මැද අග කියලා කිව්වට ඊට වඩා ගැඹුරු අර්ථයක් ධර්මෙ පෙන්වලා දෙන්නේ. ආදි කල්යාණම් කියලා කියන්නේ උද්දේශය. මජ්ජේ කල්යාණම් කියලා කියන්නේ නිද්දේශය. පරිෝසాన කල්යාණම් කියලා කියන්නේ පටිනිද්දේශය. උද්දේශයෙන් කියවත් ආදි කල්යාණයෙන් බණ දේශනා කරාම අවබෝධ වෙන්නේ උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥාන්ට විතරයි. මජ්ජේ කල්යාණම් හේවත් නිද්දේශයෙන් ධර්මයේ දේශනා කළාම අවබෝධ වෙන්නේ විපඤ්ඤිතඤ්ඤ ප්‍රඥාන්ට විතරයි. ඕනුත් මහා බල සම්පන්න ප්‍රඥා. ඊළාට පරිවසාන කල්යාණම් හේවත් පටිනිද්දේශයෙන් ධර්මයේ දේශනා කළාම අවබෝධ වෙනවා ඤෙය්‍ය පුද්ගලයන්ට. ඒ නිසා ධර්මයේ විස්තරාත්මකව විග්‍රහයන තරමටයි අවබෝධය පිහිටන්නේ. පොඩ්ඩක් දැනගත්ත පමණින් කලබල වෙන්න එපා දැන් හරි මම දන්නවා කියලා. ඒක දැනුමක් විතරයි. අවබෝධ වුණා නම් කවදාවත් ධර්මයේ කෙටි කරන්න කියලා ඉල්ලා හිටින්නේ නැහැ. මොකද ධර්මීය විස්තරණ වශයෙන් දැනගන්න තරමටයි ධාරණීය වෙන්නේ. දැන් ඔබම මේ අත්දැකීම ලබනවා ඇති. මේ ධර්මීය පහුගිය කාලේ මං කිව්වේ ගුවන්විදුලි රූපවාහිනී මේ නාලිකාවල පැයකට සීමා වෙනවා ධර්ම දේශනාව. මොකද්ද පැයෙන් දේශනා කරන්න පුළුවන්? මොකක් හරි ඉතින් මාතෘකාවක් අරන් විනාඩි 5ක් 10ක් ඔය ගැන කියනවා වැඩි හරියක්
දේශනාව වෙන්නේ ඇත්තටම මේ දේශනාව ඇතුළේ දායකයන්ගේ නම් ටික. ඒකනේ වෙන්නේ. පැය ධර්මයේ දේශනා කරා. දැන් මොකක්ද දැනගත්තේ? බණ ඇහුවා කියලා කියන්න නිකම් මේ කාට හරි කියන්න දෝන බණ ඇහුවා කිය. අපි බණ අහනවනේ කියලා කියන්න දෝන. නැත්තම් ඇත්තටම අවබෝධය පහල කරගෙන මේ භයංකාර ඝෝර කටුක මේ සංසාර දුකින් නික්මෙන්න අවශ්‍ය. නුවණින් කල්පනා කරලා බලන්න. සංසාරේ වසර කෝටි ගාණක් තිස්සේ අපට පුළුවන්කම තිබුණා උතුම් වූ නිවන අරමුණු කරගෙන පාරමිතා පුරමින් ඉන්නේ. දවස් දෙකන්නේ වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක්. වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක් කීයටවත් කිසිම ලෝකේ තියෙන ගණන යන්ත්‍රයකින් මේ ගාන හදා ගන්න බෑ. ඒ තරම් වර්ෂ ගාණක් දුක් විඳලා තියෙනවා දානේ සීලේ නෙක්ඛම්මය ප්‍රඥා වීරිය සත්‍යවාදී භාව විසීම මෛත්‍රී අදිෂ්ඨාන උපේක්ෂා කියන මේ දස පාරමිතා පුරමින්. නමුත් අපිට දැන් කාලේ නැහැ. ඒ පාරමිතාව පූර්ණේ කරගෙන ඒ පාරමිතාවෙන් ලබන්න පුළුවන් අග්‍රඵලය ලබා ගන්න අපිට දැන් කාලේ නැහැ. අපිට බණත් ඕන කෙටි කරලා සැකෙවින්න ඕන සංක්ෂිප්ත ඕන ක්ෂණික මාධ්‍යයක් වශයෙන් බණහලා ක්ෂණිකව නිවන් දකින්න ඕන. ඒ ඇයට නෙවෙයි ධර්මය. මේ ධර්මය විවේකයේ ඇත්තන්ට විවේක නිශ්චිතව බණහන අයට මේ ධර්මය නිසා විස්තරාත්මකව විග්‍රහාත්මකව මේ ධර්මයේ දේශනා වෙන්න ඕනේ. එදාටයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. එසේ නොවි කලබලයට ලිපේ කඩදාසි දාලා ඇවිල්ලා බණහන අයට නෙමෙයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. අන්න ඒ බව සිහි කරලා දෙන්න ඕනේ. මොකද සමහර මේ පින්වතුන්ගේ ප්‍රතිචාර දැක්වහම ඇති වෙන අදහස තමයි මම ඔය කෙටියෙන් කිව්වේ. ඉතින් ඒ නිසා විස්තරාත්මකව ධර්මය අහන්න පුරුදු වෙන්න. හොඳයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ උතුම් සතර සතිපට්ඨාන ධර්ම දේශනාව තුල අද අපේ අවධානය චිත්තානුපස්සනාවටයි. පහුගිය දවස්වල අපි මේ අනුපස්සනා හතරෙන් සිද්ධ වෙන ක්‍රියාදාමය විග්‍රහ කළා. ඇයි අනුපස්සනා හතරක් තියෙන්නේ කියලා. මම කැමති ඔබට යම්කිසි ඒ ධර්ම දේශනාවන්හි සංක්ෂිප්තය පිළිබඳ යම්කිසි සටහනක් ඉදිරිපත් කරන්න. මේ සටහන ඇතුලේ ඔබට දකින්න පුළුවන් මේ සතර සතිපට්ඨානය තුල මොකක්ද සිද්ධ වෙන්නේ? කොහොමද මේ නිවන් මඟ වැඩෙන්නේ? දැන් එකවරම තේරුම් නැති වුණොත් මේ කියන කාරණා කිසි කෙනෙක් කලබල වෙන්න එපා. එකවරම ඔබට මේක ධර්මයේ අවබෝධ නොවෙන්නේ ඔබ ධර්මයේ තුල කිඳා බහැලා තියෙන ප්‍රමාණය මදි නිසා. ඔබේ ධර්ම සමාධිය දුර්වල නිසා. ඒ නිසා ඔබ උත්සාහ කරන්නට ඕන මේ කියන දහම් කාරණා නැවත නැවත ශ්‍රවණය කරලා අවබෝධ කරගන්නට. සතර සතිපට්ඨානය තුල මඟ වැඩෙන ආකාරය, කෙලස් නිවෙන ආකාරය පිළිබඳව විග්‍රහයක් සහිතව දහම් පත්‍රිකාවක් සකස් වෙමින් තියෙනවා පිටු විශාල ප්‍රමාණයක් ඇතුළත්. ඒ දහම් පත්‍රිකාව මේ දේශනාව අවසන් වෙන කාලෙ වෙනකොට සතර සතිපට්ඨානය පිළිබඳ ධර්ම දේශනාව අවසන් වෙද්දී සමථ විදර්ශනා භාවනාත් විග්‍රහ කරමින් ඔබට මේ දහම් පත්‍රිකාව ලබා දෙනවා. සමහර අවස්ථාවල පේනවා සමහර මේ ගැඹුරු දහම් කාරණා සමහර අපේ පින්වතුන්ට තාම නිසි ආකාරයෙන් ගෝචර වෙලා නැහැ කියලා. ඒකට හේතුව මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට ධාරණය වෙන ප්‍රමාණය විතරයි උන්ට ඒ භාවිතයට උපකාර වෙන්නේ. එතනින් එහාට යමෙක් උනන්දුවෙන් නැවත නැවත මේ ධර්ම දේශනාව අසා අවබෝධ නොවූ දහම් කොටස අවබෝධ කරගන්නට වැරවෑයම් කරන්නේ නැත්නම් ඒ අයට සමහරට මේ පැය ගානක දේශනාවකින් විනාඩි ගානක දහම් කාරණා ටිකක් විතරයි විනාඩි ගානක් ඇතුළතදී විග්‍රහ වෙච්ච දහම් කාරණා ටිකක් විතරයි ගෝචර වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි දහම් පත්‍රිකාවක් සකස් කරලා දෙන්නේ පූර්ණ වශයෙන්ම ප ဋ ාණ හතරම විග්‍රහ කරමින් ඒ සතර සතිපට්ඨානයට අදාළ අනිකුත් දහම් කොටස දහම් ව්‍යාකරණත් ඇතුළත් කරමින් අංග සම්පූර්ණ දහම් පත්‍රිකාවක් අපිට ලැබෙනවා. ඉතාම නුදුරු කාලයකදී ඒ දහම් පත්‍රිකාව ඔබට ඔය පවතින දහම් පිපාසය නිවා ගන්නට මහෝපකාර වේවි. ඒකාන්ත වශයෙන්ම මේ දේශනාවයි ඒ දහම් පත්‍රිකාවයි එකට එකතු කරලා ගත්තහම ඔබට නිවන් මඟ පිළිබඳව කිසිදු ගැටලුවක් සැක සංකාවක් ඉතුරු වෙන එකක් නැහැ. ඉතින් අද දවසේදී චිත්තානුපස්සනාව ගැන මේ විග්‍රහ වෙමින් පවතින්නේ. චිත්තානුපස්සනාව විග්‍රහ කරද්දී සතර සතිපට්ඨාන සූත්‍රයට ගිහිල්ලා මෙන්න සතිපට්ඨාන සූත්‍රයේ මෙන්න මෙහිමයි
මේ සතිපට්ඨානයට අදාළව චිත්තානුපස්සනා විග්‍රහ වෙන්නේ කියලා දැන් ඕනනම් මට මෙතන ඉඳලා දැන් කියන්න පුළුවන්. හැබැයි එතකොට ඔබ දැනගත්තේ සතර සතිපට්ඨානයට අදාළව චිත්තානුපස්සනාව වඩන ආකාරය, ඒ වැඩෙන ආකාරය ගැන යම්කිසි ලුහුඬු සටහනක් මතක තියාගන්න පින්වතුනි. මේ සූත්‍ර දේශනා කියලා කියන්නේ උද්දේශ. දැන් ඔබ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දැකලා ඇති. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පිටු වශයෙන් ගත්තොත් පිටු කීයක්ද? 7ක් 8ක් 9ක් 10ක් වේ උපරිම. පිටු වශයෙන් ගත්තොත්. දැන් ඔබ හිතනවාද එදා වරණාසියේදී චක්‍රාවාට දසදහසක් කම්පා කරමින් අපගේ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සමස්ත සූත්‍ර දේශනාවයි තියෙන්නේ කියලා. ඒ ධම්ම දේශනාවයි තියෙන්නේ කියලා. කවුරු හරි ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය අරගෙන කල්පනා කරොත් එදා බුදු පියාණන් වහන්සේ මෙච්චරයි දේශනා කරලා තියෙන්නේ කියලා. ඒ මනුස්සයාගේ එක නොදැනීම, අඥානකම. ඒ දේ සූත්‍රය ඇතුළත් වෙන්නේ එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සමස්ත ධර්ම දේශනාවේ හරය, සංක්ෂිප්ත සටහන. සංගායනාවේදී මේ සමස්ත දේශනාව හකුලවල දැක්වුවා සූත්‍ර වශයෙන්. සූත්‍රයක් කිව්වේ ඒකයි ඒකට. හකුලවල දක්වලා තියෙන නිසා. නමුත් දේශනාව කියන්නේ ඕක නෙවෙයි. ඒ දේශනාව සමස්ත වශයෙන්ම සූත්‍ර පිටකයට ඇතුළත් කරන්න බැරි නිසා තමයි එහි නිर्देशයන්, පටිනිर्देशයන් ඇතුළත් කරපු අටුවා ග්‍රන්ථ, ටීකා ටිප්පණි සන්න දක්වා විග්‍රහ වුණේ. අද වෙලා තියෙන්නේ අන්නේ ප්‍රධාන අටුවාවන් විනාශ වෙලා ගියා. පස්සේ කාලේ අටුවා තියෙනවා. ඒ ටීකා ටිප්පණි විනාශ වුණා, සන්න විනාශ වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිනිසයන්ට ඒ දේශනා හොයාගන්න බෑ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අදත් හිතන් ඉන්නවා. දැන් අද එතකොට අර පුරුදු වෙලා අර ඒ මහා ගැඹුරු ධර්මයේ, මහා විස්තරාත්මක ධර්මය ලඝු කරලා දැන් නිකන් වාක්‍ය දෙක තුනකට ගෙනල්ලා තියෙන්නේ. දැන් හිතනවා ඒක විග්‍රහ කරා නම් ඒ වාක්‍ය දෙක තුන දැනගත්තා නම් ධර්මයේ දැනගත්තා කියලා. දැන් ඔබට පේන්නේ සතර සතිපට්ඨාන, මහා සතිපට්ඨාන සූත්‍රය අරන් බලන්න. දැන් පිටු වශයෙන් ගත්තොත් පිටු 25ක් 30ක් තියෙ උපරිම. දැන් ඔබ හිතනවාද සතියක් පුරා ඒ කුරුණම් කම්මාස ධම්ම කියන ගමේදී ඒ මහා ඥානවන්ත මිනිස්සු ඉස්සරහා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සමස්ත ධර්මයයි තියෙන්නේ කියලා. ওই සූත්‍රයේ තියෙන ටික විතරක් අරගෙන අපි දැන් මෙතන කිව්වොත් එහෙම තේරුම් ගන්න නම් අපි සියලු දෙනා උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥා වෙන්න ඕන. ඒ නිසායි විස්තරාත්මකව දේශනා කරන්නේ. ඇත්තටම කොච්චර විස්තර කළත් පැය 7-8 නෙමෙයි පැය 100ක් විස්තර කළත් අපට ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අංශු මාත්‍රයක් විතරයි විග්‍රහ කරගන්න පුළුවන්. එහෙම තියෙද්දි කවුරු හරි කියනවා නම් මේ දේශනාව කොට කරන්න කියලා, එබඳු මනුස්සයන්ට මම කියන්නේ ඔබ කරුණා කරලා පැත්තකට වෙලා සැතපෙන්න. මායයත් එක්කම. මොකද ඔබට නෙවෙයි මේ ධර්මය. එහෙම අයට මම කියන්නේ. භික්ෂුව මේ ධර්මයේ කොටින් දේශනා කරද්දී, කෙටියෙන් දේශනා කරද්දී ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන විස්තරාත්මකව ඒ ධර්මය අසා දැනගන්නට. සූත්‍ර දේශනා අරගෙන බලන්න. බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල උන්වහන්සේගේ පැවතිච්ච කායික වශයෙන් ඒ පැවතිච්ච පීඩාව නිසා හිසේ ආබාධය වගේම ඒ කොන්දේ ආබාධය නිසා උන්වහන්සේ සමහර අවස්ථාවල ධර්මයේ ලුහුණින් දේශනා කළා. උන්වහන්සේගේ ගන්ධ කුටියට වඩිනවා. ඊට පස්සේ කියනවා මේ ධර්මය අහවලාගෙන් විස්තරාත්මකව අහගන්න කියලා. එක්ක ආනන්ද හාමුදුරන්ගෙන්, එක්ක සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන්, එක්ක නැත්නම් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්, මුගලන් මහ රහතන් වහන්සේගෙන්, මහා කොට්ටිත මහ රහතන් වහන්සේගෙන්, මහා කච්චායන මහ රහතන් වහන්සේගේ ආදී උත්තමයන්ගෙන්. මහා කච්චායන මහ රහතන් වහන්සේ තමයි කෙටියෙන් දේශනා කරපු ධර්මයේ විස්තරණ වශයෙන් දේශනා කිරීමේ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයි දරුවේ. උන්වහන්සේ තමයි නිත්‍යපකරණයයි පිටකෝපදේශයයි රචනා කරන්නේ. උන්වහන්සේගේ දේශනා. එතකොට ඒ උතුමන් වහන්සේලා ගාවට ගිහිල්ලා ධර්මයේ දීර්ඝ වශයෙන් විස්තර කරගන්න කියලා බුදු පියාණන් වහන්සේ දැනුම් දීලා උන්වහන්සේ ගන්ධ කුටියට වැඩියාම ධර්මයේ අසවබෝධ කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්නට තරම් සත්‍ය වූ අවංක වූ බලාපොරොත්තුවක් වමනාවක් තියෙන බුද්ධ ශ්‍රාවකයෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා මොකද කරේ? වහා මේ උත්තමයන් වහන්සේ කරා ගිහිල්ලා, උත්තමයන්න් වහන්සේලා කරා ගිහිල්ලා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ ලොහුණින් ධර්මයේ දේශනා කළා. අපට මේ ධර්මයේ විග්‍රහ කරලා විස්තර කරලා දේශනා කරන්න කියලා ඉල්ලා හිටිනවා. එතකොට ඔබ හිතන්න එපා මේ විනාඩියක් දෙකක් කිව්වේ කියලා ධර්මයේ. අද වෙලා තියෙන්නේ මේ ධර්මයේ දීපු අර්ථකථනත් එක්ක මිනිස්සු මේ ධර්මයේ කෙරෙහි
වැරදි ආකල්පයක් ඇති කරගෙන තියෙන මිනිස්සු හිතන් ඉන්නේ සමහර අඥාන පුරුෂය අහනවා පැය ගණන් මොනවද දේශනා කරන්නද කියලා. පැය ගණන් මොනවද දේශනා කරන්නද කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ මොනවද දන්නේ නැහැ දේශනා කරේ නේද? ඉතින් ඒක නිසා මේ කාරණාව බොහොම කරුණාවෙන් පෙන්වලා දෙන්නේ. ධර්මයට නිකරු කරන්න එපා. මනුෂ්‍ය සෑම විටම උත්සාහ කරන්නේ තමන්ගේ කාලය ඉතුරු කරගන්න. ආත්මාර්ථකාමී ලෝකයා හැමතිස්සෙම උත්සාහ ගන්නේ තමන්ගේ කාලය තමා උදෙසා වැය කරන්න. ඔබ යමෙක්ගෙන් ඉල්ලා හිටියත් කාලය යමෙක් සීමා කරන්න පුළුවන් කාලෙ මෙච්චරයි දෙන්න පුළුවන් අච්චරයි දෙන්න පුළුවන්. ඕන තරම් ඔබ දැකලා ඇති ওই විවිධාකාර වෘත්තිකයෝ තමන්ගේ කාලයට වටිනාකමක් දෙනවා. විනාඩි 10කට මෙච්චරක් අය කරනවා. විනාඩි 20කට 30කට පැයකට මෙච්චරක් අය කරනවා කියලා. විවිධාකාර වෘත්තිකයෝ ඔබ දැකලා ඇති. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ තමන්ගේ කාලය નિરાයාසයෙන්ම මිනිසයන් වෙනුවෙන් වෙන් කරනවා කිසිදු කොන්දේසියකින් තොරව කොන්දේසි විරහිතව. එතකොට ඒ මිනිස්සේ කාලේ සීමා කරනවා. මොකද අර පුරුදු වෙලා තියෙන්නේ මර වාණිජවාදී ක්‍රමයකට. ඒ නිසා ඔවුන්ට ඒ වටිනාකම පේන්නේ නැහැ කාලේ. ඒ නිසා ඔවුන්ගේ කාලය රැක ගන්න ඔවුන් මොකද කරන්නේ? අර භික්ෂූන් ධර්මයේ දේශනා කරද්දී ඒ කාලයත් අහුරන්නට එන්නේ. මට මේ ගැන කියන්න ගියොත් අද බණ කියන එක පැත්තකින් තියලා ඔය ගැන විතරක් කියන්න පුළුවන්. ඒ නිසා නැවත ඒ වගේ අඥාන ප්‍රතිචාර දක්වන්න එපා කියලා ඉල්ලා හිටිනවා. මොකද භික්ෂුව සූදානම් නම් පැය දෙකක් දේශනා කරලා කුටියට ගිහලා සැතපෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ නෑ හාමුදුරනේ තව බණ කියන්න කියලා ඉල්ලා හිටින්නේ. නමුත් අපි බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් වැඩිපුර ධර්මයේ දේශනා කරාම ඒකටත් ඔබ දොස්නා කරනවා නම් ඔබ කොතනද ඉන්නේ? බණහන ශ්‍රාවකෙක් වුණාට කියලා ඉස්සෙල්ලාම තීරණය කරලා බලන්න. ඉස්සෙල්ලාම හොයලා බලන්න. තමන් කොතනද ඉන්නේ කියලා. තමන්ට මේ ඩේටා ප්‍රශ්නයන් නිසා හරි මොන හරි ප්‍රශ්නයන් නිසා නම් මේ ධර්මයේ ධර්ම දේශනාවල කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැති ඇති වෙන්නේ ඔබ නිවන් දකින්නේ. ඔබ තව සංසාරේ ගොඩාක් කාලයක් යනවා. ඔබට ඔය ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් මේ ධර්මයේ උදෙසා ඩේටා ටිකක් හරි කාලය හරි වෙන් කරගන්න බැරි නම් ඔබ කොහොමද පංච උපාදානස්කන්ධය පිළිබඳ තෘෂ්ණාවෙන් අත මිදෙන්නේ? කවදාවත් පිළිෙන්නේ නැහැ. තව සංසාරේ ගොඩාක් කාලයක් යන තමයි පෙරම් පුරන්නේ. ඒ නිසා පින්වතුනි ප්‍රඥාවන්තය හැටියට හිතලා බලන්න. අමිල ධර්මයක් ඔබට බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා. අපිට මේ අමිල ධර්මයක් ඇහින් මේ අමා ධර්මයේ මේ අමිල ධර්මයේ ඉස්සර අපි මේ ලෝකේ තියෙන ප්‍රපංච මිල කරන්න තක්සේරු කරන්න යනවා නම් අපි තාම මේ උතුම් අමා ධර්මයේ දැකලා නැහැ. අපි තාම මේ අමා ධර්මයේ දැකලා නැහැ. අමා ධර්මයේ දැක්කනම් මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ අමා ධර්මයේ ඉස්සරහා මේ ලෝකේ පවතින කිසිදු ප්‍රපංචයක මිලක් දක්වන්න තක්සේරුවක් දක්වන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. අපේ ජීවිතේ මේ ධර්මයට පූජා කළත් කවදාවත් ඒ ශ්‍රී සද්ධර්මයේ මිල ගෙවන්න බෑ. අපේ ජීවිතේම තථාගතයන් වහන්සේගේ නාමයට පූජා කළ උන්වහන්සේගේ සිරිපා මුල ගැත්තෙක් වෙලා ජීවත් වුණා. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ අමා ධර්මයේ එක බණපදයක වටිනාකම අපට තක්සේරු කරලා ඒ වෙනුවෙන් යමක් කරන්න බෑ. මිල ගෙවන්න බෑ, ණය ගෙවන්න බෑ. ඒ නිසා ඒ අමා ධර්මයට කවදාත් ඔය අන්දමින් නිකර වෙන අන්දමින් හැසිරෙන්න එපා කියලා තාම කරුණාවෙන් සිහිපත් කරනවා. මොකද ඒ වගේ ප්‍රතිචාරයක් දෙකක් අපිට දකින්න ලැබිච්ච නිසා මම මේ කියන්නේ පුද්ගලයා සම්බන්ධයෙන් නෙවෙයි අපිට මේ අදහස ප්‍රශ්නේ තියෙන්නේ. ඒ අදහස් සම්බන්ධයෙන්. ඔබ තුලුණත් ඒ වැරදි අදහස තියෙනවා නම් ඉස්සෙල්ලම ඔබ ඒ අදහස දුරු කරගෙන බණ අහන්න පටන් ගන්න ඕන. ඔය අදහස් තමයි මේ සංසාරේ වරද්දන්නේ හැමදේම. මේ කාමයේ සැපයි කියන මේ මුලාසහගත චින්තනය නිසාම නේද මේ සංසාරي සැරිසරන්නේ. එහෙනම් ඔබ මේ භයානක සංසාරේ ඇදගෙන යන්නේ වැරදි අදහසක් විසින්. නුවණින් කල්පනා කරලා බලන්න. අවිද්‍යාව කියන්නේ වැරදි අදහසකට. ඒ වැරදි අදහස් ඉවත් කරන එක තමයි මේ ධර්මයේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ ධර්මය හඳවම තවදුරටත් වැරදි අදහස් ඇති කරගෙන ඔබ ජීවත් වෙනවා නම් ඒ වැරදි අදහසුත් ඒවත් අවිද්‍යාව කුම දෘෂ්ටි. ඒ අදහසුත් ඔබ විනාශය කරාමයි රැගෙන යන්නේ. ඔබට මේ ලැබිච්ච අමරණීය අවස්ථාව අහිමි කළා දාන්න ඔබේ සිත ඇතුළේම මායя ගැටයක් ගහනවා. ගොඩක් වෙලා බණ අහන්න ඕනේ නැහැ. ගොඩක් වෙලා බණ අහන්න දෙයක් නැහැ. ඔච්චර බණ අහනකොට අපේ ඩේටා යනවා. ඔච්චර බණ අහනකොට අපේ මේ කාලයත් ගත වෙනවා. ඔබ ওই ඩේටා ටිකයි කාලය ටිකයි ඉතුරු කරගෙන ඔබ උත්සාහ කරන්නේ මේ ජරාව ව්‍යාධිය මරණය තවදුරටත් රැස් කරගෙන සංසාරේ යන්න නම් ඔබ වෙන්නන්ට මේ භික්ෂුව බණ කියන්නේ නේ. මේ බණ කියන්නේ
මේ උත්තරීතර මනුස්ස භාවය වටිනාකම තේරුම් ගත්ත යහපත් වූ සත්පුරුෂ මිනිසයන්ට මේ බණ කියන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ තියෙන මේ මහාර්ග වටිනාකම තේරුම් ගත්ත යහපත් වූ උතුම් වූ ඥානවන්ත මිනිසයන්ට මේ බණ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ තියෙන වටිනාකම තේරුම් ගත්ත ඥානවන්ත උත්කෘෂ්ඨ මිනිසයන්ට මේ බණ කියන්නේ ශ්‍රී සද්ධර්මයේ පරම දුර්ලභතාව අවබෝධ කරගත්ත ප්‍රඥාවන්ත සත්පුරුෂයන්ට. එහෙනම් අන්‍යයටයි මේ ධර්මය. එහෙමනම් ඒ අසිරිමත් වූ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ඒකායන වූ නිර්වාණ මාර්ගය තුල ප ဋ ාණ හතරක් දැක්වෙනවා. සංක්ෂිප්ත වශයෙන් මේ කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්නට ඕන. ඊට ඉස්සෙල්ලා දේශනා කරපු ධර්ම දේශනාවත් එක්ක මේ චිත්තානුපස්සනාව සම්බන්ධ වෙනවා. මේ අනුපස්සනා හතරෙන් මොකද්ද වෙන්නේ? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා හතරෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ මෙන්න මේ චිත්තසංතානය තුළ පවතින විපල්ලාස හතරෙන් ඔබ නිදහස් කරන එක. විපල්ලාස හතරක් තියෙනවා. මෙන්න මේ විපල්ලාස හතර දුරු කරන්න නම් මේ අනුපස්සනා හතර වැඩෙන්න ඕන. එහෙනම් මේ අනුපස්සනා හතරෙන් ඔබ දැන හිටියත් නොදැන හිටියත් සිද්ධ වෙන්නේ විපල්ලාස දුරු වෙන එකයි. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් පෙන්වන්නට ඕන. ඒ තමයි මේ දහම් කාරණා ගැඹුරින් ගැඹුරට විග්‍රහ වෙද්දී ඔබට අවබෝධ නොවුනොත් ඒ දහම් කාරණා ඔබ කලබලයක් ඇති කරගන්න එපා. ඔබ බිහිතියක් ඇති කරගන්න එපා. ඔබ වික්ෂිප්තයක් ඇති කරගන්න එපා. ඒ ඥානවන්තයෝ ප්‍රඥාවන්තයෝ තම තම නැනපමණට ඒ ධර්මය අවබෝධ කරගන්නවා. එහෙමයි කියලා ඔබට කියන කාරණා ඔක්කොම වැටහුන්නේ නැහැ කියලා ඔබ වීතියක් ඇති කරගන්න එපා. අනේ මට නම් ඌව තේරෙන්නේ නැහැ, මට බැරි වෙයිද දන්නේ නැහැ මේ වැඩේ කරගන්න උන්න ඔය විදිය. එහෙම අවශ්‍ය නැහැ. මේ ධර්මයේ නැවත නැවත විග්‍රහ කරමින් සමෝසරණ වශයෙන් විග්‍රහ කරමින් පෙන්නන ඔබට කොහොමද ඔබ මොකද්ද කරන්න ඕන කියලා. දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න අහනකොට අපෙන් අහනවනේ මොකද්ද හාමුදුරනේ කරන්න තියෙන්නේ මග වඩන්න මොකද්ද අපි කරන්න ඕන කියලා. එතකොට අපි උත්තරයක් දෙන ඔබට ආස්වාදයේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකින්න කියලා. දැන් එපමණකින් ඔබ දන්නවද ඒ වැඩින්නේ සතර සතිපට්ඨානිය. දැන් ඒ ටික ඔබ කළා. ඔබ දැන හිටියත් නොදැන හිටියත් මේ ප ဋ ාණ පිළිබඳ ගැඹුරින් ගැඹුරට ගිහිලා දැනගෙන හිටියත් නැතත් ඔබ ඒ වඩන්නේ සතර සතිපට්ඨානෙ තමයි. එහෙනම් එපමණකින් ඔබට අවබෝධයක් එනවා නම් මෙපමණකින් මට මේ මග වඩන්න පුළුවන් කියලා ඒ හොඳටම ඇති. එහෙනම් මේ ධර්මය ඒ මට්ටම් වල ඥානවන්තයන්ට ඒ මට්ටම් වලින් අවබෝධ වෙනවා. අපි බැලුවොත් දැන් මේ අනුපස්සන හතරත් එක්ක බැඳිච්ච අනිකුත් දහම් කාරණා මම මූලික සංක්ෂේප විස්තරයකින් සංක්ෂේප විග්‍රහයකින් පස්සේ චිත්තානුපස්සනාවට යොමු වෙනවා. මේ ලෝක සත්‍යය තුළ පවතින මේ අවිජ්ජාව තමයි මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මේ අවිජ්ජාව. කාමයේ ආස්වාදයේ සැපයි. මේ හැකන නාසය දිව ශරීර මනස පිනවීම සැපයි. මෙන්න මේක තමයි අවිජ්ජාව. මෙන්න මේ අවිජ්ජාව නිසා දුක් විඳින. නිවන තියෙන අත ළඟ, හිත ළඟ. මේ මොහොතේදී ඔබට මේ ධර්මය අසාගෙන ඉන්නකොට අවබෝධයක් ආවොත් සත්‍යයක් මේ කාමයේ ආස්වාදයේ දුකයි මේ අර්ථයෙන් අප නොදැක්ක යථාර්ථය සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා වදාලා. ඒ උතුම් ධර්මයට කන් දීගෙන ඉන්නකොට මට වැටහෙනවා අවබෝධ වෙනවා කාමයේ ආස්වාදය කියන්නේ සත්‍යයක්. කාමයේ ආස්වාදය කියන්නේ දුකක් සත්‍යයක් කිය. මේ කාමයේ ආස්වාදය නිසායි මේ සියලු ව්‍යසනයන්ට ගොදුරු වෙන්නට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ මෙලොවත් පරලොවත්. යනාදි වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ආවොත් මතක තියාගන්න ඔබ මේ සංසාරේ මහා විජයග්‍රාහකයෙක්. ඒ අවබෝධය නැති පුද්ගලයා තුළ මොකද වෙන්නේ? ඒ අවබෝධය නැති පුද්ගලයා කාරණා හතරක් සම්බන්ධයෙන් මුලාවටපත් වෙනවා. ඒ කාරණා හතර තමයි මේ නාම රූප වශයෙන් විග්‍රහ වෙන්නේ. ඒ කාරණා හතර තමයි ඔහු රූපයට මුලා වෙනවා. වේදනාවට මුලා වෙනවා, සංඥාවට මුලා වෙනවා, සංකාරයට මුලා වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔහු මේ අවිජ්ජාව නිසා මුලාවෙන් යුක්ත සත්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී රූපේ කෙරෙහි මුලා අදහසක් ඇති කර ගන්නවා. වේදනාව කෙරෙහි මුලා අදහසක් ඇති කර ගන්නවා. සංඥාව සංකාර පිළිබඳ මුලා අදහසක් ඇති කර ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු විපල්ලාස හතරකට ගොදුරු වෙනවා. ඒ විපල්ලාස හතර නිසා මොහු තුල ඇති වෙනවා ආහාර හතරක්. රූපය සැපයි කියන මුලාවටපත් වෙනවා. රූපේ සැපයි කියන මුලාවට. මොකද ආස්වාදේ විඳින්න නම්, කාම ආස්වාදේ විඳින්න නම්, ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න නම් එතන තියෙන්න ඕන රූපේ, වේදනාව, සංඥාව, සංකාර කියන මූල
නාම රූප හතර. ඒ හතරේ ප්‍රත්‍යයෙන් ගොඩනගෙන්නා වූ ඵලය තමයි විඥානය කියන්නේ. ඒ නිසායි අභිධර්මයේ ගැඹුරට යනකොට නාම රූප විග්‍රහයේදී රූප වලට රූප 28 ආකාරයත් ඒ වගේම නාම වලට නාම ධර්ම වලට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ඒ චෛතසිකක් දක්වන්නේ විඥාන දක්වන්නේ එතන. එහෙනම් මේ රූප සහ නාම එකතු වුනහම ගොඩනැගෙන ඒ ඵලයට තමයි විඥාන කියන්නේ. එහෙනම් මේ නාම රූප වලින් තමයි විඥාන සකස් කරන්නේ. නාම රූප පත්‍ය විඥානං කිව්වේ ඒකයි. ඒ වගේම තමයි විඥාන විසින් නැවත මොකද කරන්නේ? නාම රූප සකස් කරනවා. නැවත රූප වේදනා සංඥා සංකාර සකස් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? නැවත විඥාන ප්‍රත්‍යයෙන් ආපහු නාම රූප උපදිනවා. ඒ නිසා කෝ විඥාන පත්‍ය නාම රූපං. මේ විදිහට අඤ්ඤමඤ්ඤ වශයෙන් දෙපැත්තටම මේ නාම රූප සහ විඥාන ක්‍රියාත්මක වෙනවා. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන. මුළු සංසාරෙම කියන්නේ ඕකයි. එහෙනම් ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන මේ සංසාර දුකෙන් සදහට මත මිදලා අරිහත් ඵලය දක්වා ගමන් කරන්න. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියලා මාර්ගඵල හතරක් තියෙනවා. දැන් හැමෝම එකම තලයකට එන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දි අති බහුතරයක් ඉඳලා තියෙන්නේ සෝවාන් ඵලලාභී. ඊට වඩා සෑහෙන අඩු මට්ටමකින් ඉඳලා තියෙන සකදාගාමි ඵලලාභී. ඊටත් වඩා අඩු මට්ටමකින් තමයි අනාගාමි ඵලලාභීන් ඉඳලා තියෙන්නේ. ඊටත් වඩා අඩු මට්ටමකින් තමයි අරිහතුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ. එහෙනම් ඒකෙන්ම පේනවා අවබෝධයේ මේ ජීවිතේදීම පූර්ණ වීම කියන එක සියලුම දෙනාට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි, සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ අයගේ පාරමිතාවන්ගේ තියෙන ස්වභාවය අනුව ඒ ගොඩනැගිච්ච ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය අනුවයි ඒ සිද්ධ වෙන්නේ. ඒ නිසා එකම ධර්ම දේශනාව වුණත් එක එක අයට එක එක මට්ටම් වලින් තමයි අවබෝධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන මෙන්න මේ පටිච්ච සමුප්පාද න්‍යාය විග්‍රහ වෙමින් තමයි අද දවසේදී මේ චිත්තානුපස්සනාව විස්තර වෙන්නේ. ඒසා සියුම් අහගෙන ඉන්න. අවබෝධ වෙන්නේ නැත්තේ ඔබේ සිහි බුද්ධිය තියෙන ප්‍රශ්න නිසා ඥානෙ තියෙන අඩුවක් නිසා. ඉතින් ඒක වර්ධනය කරගන්න පුළුවන් අවශ්‍ය නම් 100%ක් සියල්ල අවබෝධ වෙන්නේ කිසි කෙනෙක්ට. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාම 100%ක් අපට අවබෝධ වෙන්නේ නැහැ නේ යමා ධර්මයේ. අපට අවබෝධ වෙන්නේ අපේ නැන පමණින්. ඒ නිසා ඕනෑම ධම් දේශනාවකින් 100%ක් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කිසි කෙනෙක්ට. හැබැයි උත්සාහය තියෙනවා නම් වීරිය තියෙනවා නම් නැවත නැවත ශ්‍රවණය කළා හරි. ඒ ධර්මයේ සාකච්ඡා කළා හරි. චින්තාමය ඥාණයෙන් ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කළා හරි අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ආශාදී සැපයි කියන මුලාසහගත මානසිකත්වයේ තුල හත් අවිජ්ජාව තුල ඉන්නව ලෝක සත්‍යය තුල මේ රූපය පිළිබඳව ඇති වෙනව මුලාවක්. රූපේ සැපයි. වේදනාව සැපයි. සංඥාව සැපයි සංකාර සැපයි කියලා. මේ ස්කන්ධයන් ගැන ඇති වෙනව මුලාවක්. මෙන්න මේ මුලාව නිසා මොකද වෙන්නේ? ඔහුගේ මුලා සහගත ක්‍රියාදාමයේ තුල ඔහු දැනගෙන නෙමෙයි මේක වෙන්නේ ඇත්තටම. නොදැනයි සිද්ධ වෙන්නේ. ඒකයි කිව්වේ හේතුඵල ධර්මයක් කියලා. මේක දැනගෙන මම මෙහෙම කරනවා නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් පරකතම් අගන්. තමන් විසින් සිදු කරන්නකුත් නොවේ. අනුන් විසින් සිද්ධ කරන්නකුත් නොවේ. කරවන්නකුත් නෙමෙයි මේ දුක්ඛ ස්කන්ධය. හේතුවන් නිසා සමුදය වන්නා. අනර ආස්වාදයේ කාමයේ සැපයි කියන මුලාසහගත චින්තනය තුළ ඉන්නා වූ ඒ පුද්ගලයා තුළ නොදැනම විපල්ලාස හතරක් වැඩෙන විපල්ලාස නිසා මොකද වෙන්නේ? මෙන්න මේ රූපේ වේදනාව සංඥාව සංකාර කියන මෙන්න මේ නාම රූප ගැන වැරදි අවබෝධයක් ඇති වෙනවා. ඒ වැරදි නිගමනය තුළ ඔහු රූපය සැප වශයෙන් වේදනාව සැප වශයෙන් සංඥා සැප වශයෙන් සංකාර සැප වශයෙන් දකිනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ හතර සම්බන්ධයෙන් ආහාර හතරක් වැඩෙන්න පටන් ගන්නවා. මොනවද මේ හතර? රූපේ සම්බන්ධයෙන් කබලින්කාර ආහාරය වැඩෙනවා. කබලින්කාර ආහාරය කෙරෙහි පවතින තෘෂ්ණාව වැඩෙනවා. වේදනාව සම්බන්ධයෙන් පස්ස ආහාරය වැඩෙනවා. ස්පර්ශ ආහාරය පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. ඊළඟට සංඥා සම්බන්ධයෙන් මනෝ සංචේතන විඥාන ආහාරය වැඩෙනවා. සංඥා සම්බන්ධයෙන් විඥාන ආහාරය වැඩෙනවා.
ඔව් මෙන්න මෙහෙමයි වැඩෙන්නේ. රූපේ සම්බන්ධයෙන් කබලින්කාර ආහාරය කෙරෙහි තෘෂ්ණාව වැඩෙනවා. කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාවෙන් රූපේ වැඩෙනවා. ඊළඟට වේදනාව සම්බන්ධයෙන් ස්පර්ශ ආහාරය වැඩෙනවා. ස්පර්ශ ආහාරය පිළිබඳ තෘෂ්ණාවෙන් වේදනාව වැඩෙනවා. ඊළඟට සංඥා සම්බන්ධයෙන් විඥාන ආහාරය වැඩෙනවා. විඥාන ආහාරය පිළිබඳ තෘෂ්ණාවෙන් සංඥා ස්කන්ධය වැඩෙනවා. ඊළඟට සංකාරය පිළිබඳ මනෝ සංචේතන ආහාරය වැඩෙනවා. මනෝ සංචේතන ආහාරය මනෝ සංචේතන ආහාරය පිළිබඳ තෘෂ්ණාවෙන් සංඥා සංකාර ස්කන්ධය වැඩෙනවා. මෙන්න මේ විදිහට රූපයෙන් කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාව පවත්වාගෙන යනවා. වේදනාවෙන් පස්ස ආහාරය පිළිබඳ තෘෂ්ණාව පවත්වාගෙන යනවා. ඊළඟට සංඥාවෙන් විඥාන ආහාරය පිළිබඳ තෘෂ්ණාව පවත්වාගෙන යනවා. ඊළඟට සංකාරයෙන් මනෝ සංචේතන පිළිබඳ මනෝ සංචේතන ආහාර පිළිබඳ තෘෂ්ණාව පවත්වාගෙන යනවා. මේ විදිහට රූපය වේදනාව සංඥාව සංකාර කියන මෙන්න මේ ආකාර හතරට මේ නාම රූප තුලින් මෙන්න මේ ආකාරයට කබලින්කාර ආහාරය පස්ස ආහාරය විඥාන ආහාරය මනෝ සංචේතන ආහාරය කියන ආහාර හතර පවතිනවා. එතකොට මොකද වෙන්නේ? මේ නිසාම මේ නාම රූප පිළිබඳ මේ අනවබෝධය නිසාම මේ නාම රූප නිරන්තරයෙන් වැඩෙනවා පටිසම්පන්නව. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නාම රූප තුලින් නැවත විඥාන සකස් කරනවා. ඒව තමයි අපි පුනර්භවය අනාදි වශයෙන් දක්වන්නේ. මේක ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන් කාරණාවක්. අනාගතයේදී නාම රූප පරිච්ඡේදය කියන මාතෘකාවේදී ගැඹුරට ඒ ගැන විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන නිසා මම මේ වෙලාවේ එච්චර ගැඹුරකට ඒ නාම රූප ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ගැඹුරු තැනක් අපි තේරුම් ගන්න ඕන මෙතනදී. එහෙනම් මෙන්න මේ විදිහට මෙන්න මේ විපල්ලාසත් වැඩිනවා දැන් එතනින් එහාට එකෙන්කට මම වැඩෙන්නේ කොහොමද කියලා සංක්ෂිප්තව සටහනක් තබනවා. ඊට පස්සේ අපි චිත්තානුපස්සනාවට යමු. එතකොට පින්වතුනි කය සැපයි කියලා ගත්ත මුල අදහස තුල නැත්නම් රූපේ සැපයි කියලා ගත්ත මුල අදහස තුල කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? රූපේ විඥානය පිහිටනවා. රූපස්කන්ධේ විඥානය පිහිටනවා. රූපස්කන්ධේ විඥානය පිහිටනවා කියන්නේ රූපේ පැවැත්විය යුතුයි කියන විඥාන නිගමනයට පැමිණෙනවා. ඒ නිසා අන්න රූපේ සැපයි කියන යම් කිසි කෙනෙක් තුළ රූපේ සැපයි කියන ඒ මුලාසහගත ඒ අදහස ඒ අවිජ්ජාවේ අදහස පවතින තුරු ඔහු රූපේ හිමිකරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් එහාට වැඩෙන්නේ මොනවද කියලා දැන් අපි කෙනෙක් බලාගෙන ගියොත් මෙන්න මේ රූපය පිළිබඳ මුලාසහගත බලාපොරොත්තුව නිසා සැපයි කියන වැරදි සහගත වැටහීම නිසා කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. දැන් මොකද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදාන. ඒ තෘෂ්ණාව නිසා උපාදාන හට ගන්නවා. කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාව නිසා මොන උපාදානෙද සකස් වෙන්නේ? කාම උපාදාන. කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාවෙන් සකස් කරන්නේ කාම උපාදානියයි. කබලින්කාර ආහාරයෙන් වඩන්නේ රූපයයි. එහෙනම් රූපය කබලින්කාර ආහාරය කියන මෙන්න මේ ප්‍රපංච ධර්ම ප්‍රත්‍ය ධර්ම නිසා කාම උපාදානය සකස් වෙනවා. කාම උපාදානය සකස් වුණාම මොකද වෙන්නේ? ඒ කාම උපාදානයන් තුලින් කාම ආශ්‍රව සකස් වෙනවා. ආශ්‍රව කියලා කියන අපි සුද්ධ සිංහලෙන් ගත්තොත් ආසාව. ආසාවට ආශ්‍රවයන් කියනවා. ආසාව කියලා කියන්නේ උපමාවක් ගත්තොත් ආසාව කියලා කියන්නේ යම්කිසි ධාරාවක්. ආසාව කියන්නේ යම්කිසි ආකාරයක වැగిරෙන ස්වභාවයක් ඇති යමක්. ආශ්‍රව කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි ඔය සාමාන්‍ය වහරෙදිත් කියනවා ආසාවෙන් හිත තෙත් වෙලා කියනවා. එහෙම නැත්නම් ආසාව වාහිනවා කියනවා. ආසාව වැස්සක් වශයෙන් දක්වන විවිධාකාර ඒ මනුස්සයන්ට තියෙන යම්කිසි ආකාරයෙන් අවිඥානිකව හරි තියෙන යම්කිසි වැටහීමක් ආශ්‍රව කියලා කියන්නේ මේ තමන් තුළ යම්කිසි තෙතමනයක් ඇල්මක් ඇති කරන යමක් කියලා. එහෙනම් අන්න ඒක ගැන පොඩ්ඩක් කියන්න ඕන. ආශ්‍රවයයි තෘෂ්ණාව අතර වෙනස. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබෙදින් සැනසීමක්. ආශ්‍රවයයි තෘෂ්ණාවයි දෙක අතර වෙනස. ආශ්‍රවය කියලා කියන්නේ මෙන්න මේ හිත තෙත් වෙන ස්වභාවය. තෘෂ්ණාව කියන්නේ ඒ තෙත් වෙච්ච සිතේ ඇලෙන ස්වභාවය. ආශ්‍රවයෙන් කරන්නේ හිත තෙත් කරන එක. ආශ්‍රව නිසා රාගෙන් හිත තෙත් වෙනවා. රාගෙන් හිත තෙත් වුණාම මොකද වෙන්නේ?
ඒ තෙත් වෙච්ච සිත ඇලෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ඇල්මක් හටගන්නේ. එහෙනම් මේ රාගෙන් තෙත් වෙච්ච සිතේ ඇලෙනවා, රූප ඇලෙනවා, ශබ්ද ඇලෙනවා, ගන්ධ ඇලෙනවා, රස ඇලෙනවා, ස්පර්ශ ඇලෙනවා, අදහස් ඇලෙනවා. මෙන්න මේ ඇලෙන ස්වභාවයට තෘෂ්ණාව කියනවා. අර තෙත් වෙන ස්වභාවයට ආශ්‍රව කියනවා. ඒ දෙක එකට පවතින කියලා අපිට පේනවා ඇති. දැන් අපි උදාහරණයක් ගත්තොත් යම්කිසි ගම් වර්ගයක් අරගෙන කොලයක තවරනවා. තවරුවාට පස්සේ යන්නේ කොලේ යම්කිසි තෙතමනයක් ඇති වෙනවා. නිකම්ම තෙතමනයක් නෙවෙයි ඇලෙන ආකාරයේ තෙතමනයක්. ඒ නිසා අපි ඒකට ගම් කියනවා. මැලියමක් කියනවා. මෙන්න මේ මැලියම නිසා මොකද වෙන්නේ? තව කොලයක් ඒක උඩින් තිබ්බ ගමන් ඇලෙනවා ඒක. එහෙනම් එතන අපි දැක්කා මේ මැලියම් ස්වභාවය නිසා එතන යම්කිසි තෙතමනයක් ඇති වුණා. නිකම්ම තෙතමනයක් නෙවෙයි ඇලෙන තෙතමනයක්. අන්නේ ඇලෙන තෙතමනිය නිසා එහි රූප ඇලෙන්න ගත්තා. රූප විතර නෙවෙයි ඕනම දෙයක් එකේ ඇලෙනවා. එහෙමනම් මෙන්න මේ සිත කියලා කියන්නේ ඔන්න ඔය ඇලෙන ස්වභාවයෙන් යුක්තව පවතින. ඇලෙන ස්වභාවය පවතින මොකක් නිසාද? මෙන්න මේ ආශ්‍රව නිසා. දැන් ඔය චිත්තසංතානි යම්කිසි රාග ආශ්‍රවයක් ඇති වුණොත් මොකද වෙන්නේ? කාමාශ්‍රවයක් ඇති වුණොත් සිතයි කයයි දෙක දැන් දකින්න පටිසමුපාදයට අනුව විඥාන පත්‍ය නාම රූපං. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා. එතකොට ඔතනදී ඔය කියන නාම රූප විග්‍රහයේදී ගැඹුරට ගිහිල්ලා බැලුවොත් මෙතන සිද්ධ වෙන ක්‍රියාදාමය ඇතුලේ මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. එදා අපි හිතමු රාගසිතක් ඇති වුණා කියලා. එහෙනම් රාගසිතක් ඇති වුණාම මොකද වෙන්නේ? ඊට අනුකූලව ඇල්මක් නේ හටගන්නේ. ද්වේෂයෙන් හටගන්නේ ගැටීමක්. මෝහෙන් හටගන්නේ මුලාවක්. එහෙනම් රාගෙන් ඇති වෙන ඇලීමක්. කොහොමද ඒ ඇලීම ඇති වෙන්නේ? මේ රාග ආශ්‍රවයන් නැති වෙනකොට මේ කාම ආශ්‍රවයන් නැති වෙනකොට හිතේ ඇල්මක් ඇති වෙනවා. දැන් හිතේ යම්කිසි තෙතමනියක් ඇති වෙන පටන් ගන්නවා. ආශ්‍රව වැහෙනවා හිතේ. ආසාව වැහෙන. සුද්ධ සිංහලෙන් කිව්වොත්. ආසාව හිතේ වැහෙනකොට හිත හොඳටම තෙත් වෙනවා. තෙත් වුණාම මොකද වෙන්නේ? ඒ හිතේ මැලියම් සහගත එහෙම නැත්නම් ඇලෙන ස්වභාවයෙන් යුක්ත තෙතමනියක් පවතින නිසා ඒ හිතේ ඕනම දෙයක් ඇලෙනවා ඒ මොහොතේ. එතකොට වෙනතුනි ඔන්න ඔය වෙලාවේ හිතේ ඔය ආශ්‍රව හටගන්න මොහොතේදී මොකද වෙන්නේ? හිතයි කයයි දෙකම විඥාන පත්‍ය නාම රූපං. විඥාන ප්‍රත්‍යයෙන් මේ නාම රූප දෙකම සකස් කරනවා. එහෙමනම් හිතේ ආශ්‍රව හට ගන්නවා, කයේ ශ්‍රාවයන් හට ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? රාගය ඇති වුණොත් කෙනෙක්ගේ හිතේ හිතත් එවෙනවා, කයත් එවෙනවා. හිත ආශ්‍රවයන්ගෙන් තෙත් වෙනවා, කය ශ්‍රාවයන්ගෙන් තෙත් වෙනවා. ඔන්න ඔය දෙක සිද්ධ වෙනවා. ආශ්‍රවයන්ගෙන් ශ්‍රාවයන්ගේ ස්වභාවය ඇලෙන ස්වභාවය. ඇල්ම. ඒ නිසා තමයි ඔක තව ගොඩාක් ගැඹුරට කියන්න පුළුවන්. ඉස්සරහ දවසකදී කියන්න. ඒ නිසා තමයි ලෝකයේ ඔය පවතින විවිධාකාර ඔය සියලුම ආකාරයේ ලෝක සංසර්ගයන් සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ හැම තැනකම ඒ ආශ්‍රයයන්ගෙන් සහ ශ්‍රාවයන්ගෙන් ඇල්මක් ඇති කරලා පවත්වාගෙන යන එක තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙමනම් ඔන්න ඔය ආශ්‍රව කියලා කියන්නේ අන්න අර හිත තෙත් වෙන ස්වභාවය. තෘෂ්ණාව කියලා කියන්නේ තෙත් වෙච්ච සිතේ ඇලෙන ස්වභාවය. දැන් ඔබට මේ ආශ්‍රව සහ තෘෂ්ණාව කියන ස්වභාව දෙකේ වෙනස වැටහෙනවා ඇති. ආශාවයි තණ්හාවයි දෙක එක වගේ පෙවුනට දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ඉතින් දැන් කාමාශ්‍රව ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒ නිසා ඇති වෙන කාම තණ්හා. කාමාශ්‍රය නිසා ඇති වෙන කාම තණ්හා. දැන් මේවා පටිච්චසමුප්පාද ධර්ම නිසාම එකට එකක් අඤ්ඤමඤ්ඤ වශයෙන් සම්ප්‍රයුක්ත වශයෙන් වැඩෙනවා. දැන් අර මූලික දහම් දේශනාවලදී දවසල අපි පින්වුතුන් නිරන්තරයෙන් අහපු ප්‍රශ්නයක් තමයි විඥාණයට පසුව නේද නාම රූප ඇති වෙන්නේ. එහෙමනම් නාම රූප පත්‍ය විඥානං කියන්නේ කොහොමද කියලා. දැන් අපිට වැටහෙනවා ඇති. දැන් හොඳට පටිසමුපාදය පිළිබඳව අවබෝධයක් හැම කෙනෙක්ටම තියෙන නිසා වැටහෙනවා ඇති. මේ ධර්ම එකට එකක් ප්‍රත්‍ය වේලා අඤ්ඤමඤ්ඤ වශයෙන් වැඩෙනවා. සම්ප්‍රයුක්ත වශයෙන් වැඩෙනවා. එකට සහසම්බන්ධ වෙලත් වැඩෙනවා. දෙපැත්තටත් වැඩෙනවා. ඒ කිව්වේ තණ්හා පත්‍ය උපාදානං කියලා සකස් වෙන උපාදාන පත්‍ය තණ්හා කියලා සකස් වෙන. දෙපැත්තටම පටිසමුපාදේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හැමතිස්සෙම වෙන්නේ එකයි චක්‍රයක් කියන්නේ. චක්‍රයක ස්වභාවය තමයි ඒක. දෙපැත්තටම ක්‍රියාත්මක වෙන්නේ. චක්‍රයක් වෙන්නේ ඒක නිසා. චක්‍රානුකූලව දැන් මේ ධර්මතා එකෙන්කට එකක් ප්‍රත්‍ය වේලා වැඩෙන්න පටන් ගන්නවා. එතකොට පින්වතුනි රූපය පිළිබඳ තෘෂ්ණාවත් කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාවන් නිසා අන්නර කාම උපාදාන සකස් වෙනවා. තණ්හා පත්‍ය උපාදාන. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ උපාදාන නිසා ආශ්‍රව සකස් වෙනවා චිත්තසංතානිය තුල. ආශ්‍රව නිසා මොකද්ද වෙන්නේ? ආශ්‍රව වැඩි වෙනකොට මොකද වෙන්නේ? ආසාව වැඩි වෙන්න මොකද වෙන්නේ? ආශ්‍රව බහුල වෙනකොට
දැන් දිය පහරවල් ගොඩක් එකතු වෙනකොට ගඟක් හැදෙනවා. ඒ වගේ මේ ආසාවන් ආසා දහරා වැඩි වෙන්න හිතේ ගඟක් එහෙම නැත්නම් ජලාශයක් සකස් වෙනවා. ඒකට කියනවා අපි කාම ඕගය, කාම ජලාශයක්, කාම සාගරයක් සකස් වෙන චිත්තසංතානිය තුල. අන්න බලන්න උපාදානෙන් ආශ්‍රවයත් ආශ්‍රවයෙන් ඕගයත් සකස් කරනවා. එහෙනම් රූපය පිළිබඳ මේ වැරදි වැටහීම ඇති වුණේ ඇයි? අන්න අවිජ්ජාව නිසා. කාමී ආස්වාදයේ සැපයි කියන මුලාසහගත චින්තනය නිසා. මෙන්න මේ අවිජ්ජාව නිසා රූපය පිළිබඳවත් ඒ වගේම රූපය පෝෂණය කරන කබලින්කාර ආහාර පිළිබඳවත් තෘෂ්ණාව සකස් වුණා. ඒ තෘෂ්ණාවෙන් කාම උපාදාන සකස් වුණා. කාම උපාදාන නිසා කාම ආශ්‍රව සකස් වුණා. කාම ආශ්‍රව තුළින් කාම ඕගය පෝෂණය වුණා. අවසාන සිද්ධ වුණේ කාම ඕගය පෝෂණය වීමයි. ඔබට මතක ඇති මං කිව්වා කාම ඕග මට්ටමට ආවට පස්සේ ඒ කියන්නේ Taman තුල කාම ඕගයක් වශයෙන් මේක සකස් වෙලා තියෙනවද? හැමෝගෙම අඩු වැඩි වශයෙන් මේ උපාදාන ආශ්‍රව ඕග පවතිනවා. නමුත් ඕගය කියන එක බලවත් මට්ටමින් තියනවාද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ කාම ඕගය නිසා කාම ඕග කියන ඕග කියලා කියන්නේ මෙතන මේ එහි පවතින පෘතුල භාවය දක්වන වචනයක් පදයක් අර්ථයක්. කාමයේ පෘතුල වශයෙන් කියන්නේ මහා පරිමාණ වශයෙන් චිත්තසංතානිය තුල මේ සංකල්පීය රාගය බලවත් වෙලා. ඒකයි කාම ඕග කියන්නේ. එහෙනම් අන්නේ මට්ටමේ පුද්ගලයෙක් තුල දකින්න ලැබෙනවා මොකද්ද? රාග සල්ලය. ඒකෙ මොකද්ද? ඒ පුද්ගලයා හැම තිස්සෙම රාගයෙන් පිළිපෙළී ඉන්නේ. හැම තිස්සෙම රාගයෙන් පෙළෙනවා. උදේ නැගිට වෙලා ඉඳලා රෑ නිින්දට යනකොට රාගයෙන් පෙළෙනවා. විතරක් නෙවෙයි රෑ රාත්‍රියේ හීන පවා පෙන්නේ ඒ රාග සහගත. රාගය දනවන ආකාරයේ සිහින තමයි පේන්නේ. ඒ සිහිනය තුල රාගය ඇති වෙනව නෙවෙයි. නමුත් ඒ සිහිනය නිින්දෙන් අවදි වුණාට පස්සේ සිහි කරලා බැලුවාම ඒ සිහිනය තුල තිබිලා තියෙන රාග ජනක සිදුවීම්. රාගය ඇති කරන්නට හේතු වන ආකාරයේ දර්ශන සහිත සිහින. ඉතින් එහෙනම් ඔබ දැකලා තියෙන පුද්ගලයෝ ඕනතරම් මුණ ගැහෙනවා. අන්නේ අය රාග සල්ලියෙන් බැට කනවා. දැන් ඒකේ තේරුම අනිත් අය තුල රාග සල්ලිය නැහැ කියන එක නෙමෙයි. තියෙනවා අඩු වැඩි වශයෙන්. දැන් අපි උදාහරණයක් ගමු. කෙනෙක්ගේ කකුලක ඇන්නවා නිදු කුඹ කට්ටා. තව කෙනෙක්ගේ කකුල ඇනිනවා අර අන්දර කට්ටා. තව කෙනෙක්ගේ කකුල ඇනිනවා විශාල යකඩ හෝලා. දැන් තුන් දෙනාගේම කටු ඇනිලා තියෙනවා. හැබැයි ඇනිලා තියෙන කටුවල ප්‍රමාණය අනුව ඒ පුද්ගලයා විඳින දුක වෙනස් වෙනවා. අර නිදි කුඹා කට්ටක් ඇනිච්ච පුද්ගලයාට වඩා අන්දර කට්ට ඇනිච්ච මනුස්සයා දුක් විඳිනවා. ඊටත් වඩා දුකක් අර යකඩ හොල ඇනිච්ච මනුස්සයා විඳිනවා. එහෙනම් ওই විදිහට ඒ පුද්ගලයා තුල මෙන්න මේ රාග සල්ලිය පවතිනවා. සල්ලිය කියන්නේ පාලියෙන් උලට උලක් ඇනිනවා. එතකොට එයා හැම තිස්සෙම දැන් කෙනෙක්ගේ කකුලක කොහේ හරි ශරීරයේ උලක් ඇනිලා නම් තියෙන්නේ. හැම තිස්සෙම මේ පුද්ගලයා උල නිසා දුක් විඳිනවා. පීඩාවෙන් යුක්තව තමයි වාසය කරන්නේ. ඒ කියන්නේ හඬනවා, දොඩනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා. මොකද වේදනාව හුල ගන්න බැරුව. එහෙනම් යමෙක් හැමතිස්සෙම රාගය නිසා හඬනවා නම්, දොඩනවා නම්, වැළපෙනවා නම්, කූල් වෙනවා නම්, ඒ කියන්නේ යා රාගය නැමැති හුලෙන් බැට කනවා. දැන් ඔබ තුල ඒ බඳු ස්වභාවයක් තියෙනවද කියලා ඔබ බලන්න ඕනේ. එහෙමනම් ඔබ තුල අන්න අර කිව් විදිහට බලවත් වූ කාම උපාදාන, කාම ආශ්‍රව, කාමෝග පවතින්න ඕනේ. අන්න කාමෝගයක්. එහෙනම් ඔබට මේ කාමයේ තරණය කිරීම ටිකක් දුෂ්කරයි. මොකද ලොකු ඕගයක් තියෙනවා පින්නන්න. මහා සාගරයක් විතර ඕගයක්. අන්න දැන් පේන්න ඕන. දැන් ඔන්න තේරුම් ගන්න ඕන අවබෝධය කියන්නේ ඒකයි. දැන් එහෙනම් ඔබට පේන්න ඕන මේ අනුසාරයෙන් මේ විග්‍රහයන් අනුසාරයෙන් ඔබ මේ නිවන් මාර්ග කොච්චර දුරක් ගමන් කරලා තියෙනවද? තව කොච්චර ගමන් කරන්න තියෙනවද? කොච්චර ඕගේ කොච්චර දුරක් ඔබ තරණය කරලා තියෙනවද? තව කොච්චර තරණය කරන්න තියෙනවද යන දවසින් නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕන. ඔබ තුල එබඳු ආකාරයේ රාගයෙන් බැටකෑමක් නැත්තම්, නිරන්තරයෙන් මේ රාගවල නිසා පීඩා විඳීමක් නැත්තම්, ඒ කියන්නේ රාග සල්ලය දැන් ඒ කියන්නේ රාග හුල ඉතා කුඩා වෙලා. ඒ නිසා එයින් ඇතිවන පීඩාව අඩු වෙලා. ඒ කියන්නේ ඕගේ පටු වෙලා. දැන් ඕගේ සෑහෙන දුරක් පීනලා. ඒ වගේම ආශ්‍රවයන් දුරු වෙලා. අන්න උපාදාන නිරෝධ වෙලා. අන්න එහෙනම් කාම තණ්හාවත් ක්ෂය වේගන යන්නේ දැන්. එහෙනම් අන්න කාම රාගෙ සිඳීගෙන යන්නේ. එහෙනම් ඔබට ආහාරය පිළිබඳවත් රූපය පිළිබඳවත් පවතින තෘෂ්ණාවෙන් නිදහසක් ලැබෙනවා. ඒ තෘෂ්ණාව ක්ෂය වෙලා යමින් පවතින. ඒ නිසා ඔබට ආහාරය හෝ රූපය හෝ පිළිබඳ ඇතිවන
පීඩාව අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අන්න නෝනින් දකින්න ඕන. එහෙනම් කායානුපස්සනාව වඩනකොට අසුභය වඩනකොට මොකද වෙන්නේ? අසුභානුස්සතිය තුලින් කායානුපස්සනාව වැඩෙනවා. එහෙනම් කායානුපස්සනාව වඩන්නේ කොහොමද කියලා පසුගිය සතියක අපි විග්‍රහ කරමින් දේශනා කළා. එහෙනම් ඒ කායානුපස්සනාව පබ්බ වඩද්දී මොකද වෙන්නේ? අසුභානුස්සතිය වැඩෙනවා. අසුභානුපස්සනාව වැඩෙනවා. අසුභානුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? අසුභෙහි සුභ කියලා ගත්ත විපල්ලාසය දුර වෙලා යන චිත්තසංතානයි. අන්න අසුභේ සුභ විපල්ලාසය දුරු වෙලා යනවා. අසුභේ සුභාන්ති කියන විපල්ලාසය දුරු වෙලා යනවා. එතකොට ඔන්න ඔබට පේන්න ගන්නවා මොකද්ද? කායේ අසුභයන් පේන්න ගන්නවා. කායෙහි අසුභයන් පේන්න ගන්නවා. ආහාරයේ අසුභය පේන්න ගන්නවා. දැන් ඔබට පේනවා ඇති. අමුතෙන් ආයේ දත කාලා වඩන්න ඕන එකක් නෙවෙයි මේ දේශනා කරන්න බුදු පියාණන් වහන්සේ. යථාබෝධය වැඩෙනවා ප්‍රඥාවේ ධර්මයේ දිහා බැලුවහම. එහෙනම් භාවනාව කිව්වේ නිරන්තරයෙන් මේ ධර්මය කල්යාණ මිත්‍රයන් ඇසුරෙන් මේ ධර්මය අහන්නට ඕන. සද්ධම්ම ශ්‍රවණං. සත්පුරුෂ සංසේවෝ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නට ඕන. කල්යාණ මිත්‍රයා කිව්වහම යම්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ ලුහු බැඳගෙන යන එකක් ගැන මේ කියන්නේ. නිරන්තරයෙන් මේ කල්යාණ මිත්‍රයන් තුලින් පරතෝഘോഷක ප්‍රත්‍ය ලැබෙනවා නම් මොකක් හෝ මාර්ගයකින්. ඒ තමයි අර සත්පුරුෂ සංසේවණයයි සද්ධම්ම ශ්‍රවණයයි කියන කාරණා දෙක. ඊළඟට ඒ ආපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. ඊට අනුකූලව හැසිරෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? සතර සතිපට්ඨානෙ වැඩෙනවා. දැන් ඒක තමයි අපිට මේ පැහැදිලි කරමින් ඉන්නේ. දැන් මේක අදටත් මේ මොහොතේ තේරෙන්නේ නැත්නම් ඔබ හෙටත් සතර සතිපට්ඨානෙ වඩන්න කොහෙට හරි යන්න. හෙටත් යන්න වෙනවා. අන්න හරි භාවනා පන්තියක් තියෙනවා සතර සතිපට්ඨාන භාවනාව. අන්න හරි සතියක් භාවනා කරන සතර සතිපට්ඨාන භාවනාව කිය යන්න වෙන හිමි. ඇයි ඒ? ඒ තේරුම් ගන්නේ නැහැ මේ කියන්නේ. එසා හොඳට සාවධානව සීබුද්ධියෙන් අහන්න ඕන ධර්මයේ. එහෙනම් පින්වතුනි යමෙක් මෙන්න මේ අවිජ්ජාව දුරු කරනකොට කොහොමද? නිරන්තරයෙන් මේ ආස්වාදයේ ආදීනව, කාමයේ ආදීනව නොනින් විමර්ශනය කරමින් සිහි කරනකොට කාමයේ ආදීනව අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් නොනින් දකින්නකොට මොකද වෙන්නේ? මෙන්න මේ කය පිළිබඳව අන්නර යථාර්ථය වැටහෙන්න ගන්නවා. කායේ අසුභය පේන්න ගන්නවා. අපි ගාථාවක් සජ්ජායනා කරන බුද්ධ වන්දනාවේදී ගාථා තුනක් තියෙනවා. ගාථා තුනේම තියෙනවා නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා. මට ඕන තරම් ඇහිලා තියෙනවා අපේ උපාසක අම්මලා මේ පන්සිල් ගන්නකොට මේ ගාථා සජ්ජායනා කරනකොට මෙහෙම කියනවා කායෝචු ගුජ්ජෝ සකලෝ සුගන්ධෝ කිය. ගච්ඡanti සබ්බේ මරණං අහංචි. ඕන තරම් කියනවා කායෝචු ගුජ්ජෝ සකලෝ සුගන්ධෝ කියලා. කියනවාමයි. ඒ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව මේ කියන්නේ. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කිව්වහම කායෝචු ගුජ්ජෝ සකලෝ සුගන්ධෝ කියනවා. හිතන් ඉන්නේ අර සුගන්ධං සීතලං කප්පං වගේ මේ කියන්නේ එහෙම එකක් කියලා. මොකද්ද මේ කිව්වේ? කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ කිව්වහම ඔක අමුයෙන් අරගත්තොත්. ඒ කියන්නේ ඕක නිකම් පදාර්ථයෙන් අරගත්තොත් මේ කිව්වේ මේ කය හරි දුර්ගන්ධයෙන් යුක්තයි කියලා. ඊටාම ලඝු තැනකට වැටෙනවා. ඊට වඩා ගැඹුරින් දකින්න ඕන. ඒකත් ඇත්තක් තමයි. ඒක ලෞකික වශයෙන් දකින්න පුළුවන් යථාර්ථයක්. හැබැයි ඕක දැනගන්න බනහන්න ඕනේ නැහැ. කයෙහි පවතින කය දුර්ගන්ධයෙන් යුක්තයි අනාදි වශයෙන් කියන එක. අපි බණ ඇහුවත් නැතත් දන්න දෙයක්. හැබැයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ තුල පෙන්වලා දෙන්නේ ඒ තරම් ලඝු අර්ථයක් නෙමෙයි. කායෝච ගුජ්ජෝ සකලෝ දුගන්ධෝ කිව්වේ මොකද්ද මේ? චක්කු කාය, සෝත කාය, ගාහන කාය, ජීවහා කාය, කාය. මේ කායන් දුර්ගන්ධයෙන් යුක්තයි කියලා කිව්වේ මොන දුර්ගන්ධයද මේ? අකුසල දුර්ගන්ධයෙන් යුක්තයි. මේ නහයට දැනෙන දුර්ගන්ධයක් ගැන නෙමෙයි කියන්නේ. මේ ප්‍රඥාවට දැනෙන දුර්ගන්ධය ගැනයි මේ කියන්නේ. ඇයි එහෙම කිව්වේ? මේ කායන් නිසා තමයි නැවත මේ කෙලෙස් රැස් වෙන්නේ. චක්කු කාය, සෝත කාය, ගාහන කාය, ජීවහා කාය මේ කායන් අවබෝධයෙන් තොරව පරිහරණය කළොත් කෙනෙක් මේ කායන් නිසා නැවත මොනවද වැඩෙන්නේ? ආශ්‍රව වැඩෙනවා. තෘෂ්ණා වැඩෙනවා. කෙලෙස් වැඩෙනවා. කර්ම සකස් වෙනවා. කර්මයන් තුළින් නැවත විපාක සකස් වෙනවා. ඒ නිසා දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. එහෙනම් අන්න ඥානවන්තයෝ දකින්නවා මේ කායන් සුගන්ධවත් කායන් නෙවෙයි.
මොකද මේ කායන් තමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ සෝය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දොමනස උපායාස කියන දුක්ඛ ස්කන්ධය නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ කායන් දුර්ගන්ධයක් වශයෙන් දකින්න ඕන. අකුසලයේ දුර්ගන්ධය ඒ තුලින් එයාට දැනෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? jiguccho මල මුත්‍රසේ මේ කායන් බැහැර කරන්න ඕන. අන්න බලන්න කායानुපස්සනාව. අන්න අසුභානුපස්සනාව. එහෙනම් ඒ අසුභය දකින්නේ ප්‍රඥාවෙන්. ඒ අසුභය දකින්නේ ප්‍රඥාවෙන්. එහෙනම් ඒ කායන් අසුභ වශයෙන් දකින්නේ දුර්ගන්ධයෙන් යුක්තයි කියලා දකින්නේ මේ නහයෙන් මේ වේදනා සංඥා චෛතසික දෙකෙන් නෙවෙයි. ඒ දකින්නේ ප්‍රඥා චෛතසිකයෙන්. හොඳට තේරුම් ගන්න ඕන. එහෙනම් අන්නේ අසුභානුසතිය මුල් කරගෙනයි මේ අපි දේශනා කරන මේ බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන උතුම් වූ කායානුපස්සනාව විග්‍රහ වෙන්නේ. එහෙම නැතුව අමුයෙන් ගත්තොත් එහෙම පදාර්ථයෙන් ගත්තොත් එහෙම ඔබ මේ කායානුපස්සනාව දකින්නේ නැහැ කවදාවත්. ස්පර්ශකාමෙන් හිත මුදවන්නට කාය පටික්කුල සංඥාව වැඩින පටික්කුල මානසිකාර පබ්බේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. පටික්කුල මානසිකාර පබ්බේට විතරක් නෙවෙයි අසුභය කියන්නේ. සමස්ත කායානුපස්සනාවම අසුභානුස්සතියයි. මේ අසුභානුස්සතිය කිය අසුභානුපස්සනාව කියලා කියන්නේ කායානුපස්සනාව විග්‍රහ වෙන සියලුම පබ්බ. ඒ පබ්බ හයම අසුභානුපස්සනාවට ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මොකද්ද මේ දකින අසුභානුස්සතිය? දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි හිතමුකෝ කෙනෙක් ඇසුරු කරනවා පෞකාර මිත්‍රයෙක්ව. තමන්ගේ දරුවෙක් පෞකාර මිත්‍රයෙක්ව ඇසුරු කරනවා දකින්න දෙමව්පියෝ. එතකොට දෙමව්පියෝ දරුවන්ට කියනවා පුතේ දුවේ ඔය මිනිහව ඇසුරු කරන එක නම් ඔබට එච්චර සුබ වෙන්නේ නැහැ කියලා. අන්න අසුබේ දැක්කා. ඒ කියන්නේ පෞකාර යම්කිසි අසත්පුරුෂ මිනිසෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඇසුරු කරන එක සුබ වෙන්නේ නැහැ කියලා මව හෝ පියා ඒ පෙන්වලා දුන්නේ මොකද්ද? ඔහු නිසා අනාගතයේ දුක්ඛ ස්කන්ධයක් උරුම වෙන බව. දුක්ඛ ස්කන්ධයට කවුරුවා සුබයි කියන්නේ නැහෙනි. හඩමින් දොඩමින් වැළපෙමින් ජීවත් වෙන ජීවිතයක් සුබ ජීවිතයක් නෙවෙයි අසුබ ජීවිතයක්. එහෙනම් එතනදී අසුබයි කියන්නේ මොකද්ද? මෙන්න මේ අනාගතයේ උරුම වෙන දුක්ඛ ස්කන්ධය සිහිපත් කළා අසුබ වශයෙන් දකින්න. එහෙනම් දකින්න මේ රූප මේ සියලු චක්කු සෝත ගාන જીවහා කාය චක්කු කාය සෝත කාය ගාන කාය જીවහා කාය 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 ඊළඟට රූප කාය සද්ද කාය ගන්ධ කාය රස කාය පොට්ටබ්බ කාය අජ්ජත්තාව බහිද්ධාව අභ්‍යන්තර වශයෙන් කායන් පහයි බාහිර වශයෙන් කායන් පහයි තව මනෝ කාය ධම්ම කාය දෙක අයිති වෙනවා ඊතුරු අනුපස්සනා තුනට වේදනා චිත්ත ධම්ම කියන ඒවාට. එනිසා ඒ කායන් දෙක මේ මොහොතේදී සලකා බලන්නේ. එහෙනම් මෙතෙන්දි බලන්න ඕන මෙන්න මේ බාහිර පංචද්වාර වශයෙන් අපිට දක්නට ලැබෙන චක්කු කාය සෝත කාය ගාහන කාය જીවහා කාය 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 කියන මෙන්න මේ කායන් පහත් ඒ පහට ගෝචර වන රූප කාය සද්ද කාය ගන්ධ කාය රස කාය පොට්ටබ්බ කාය කියන මෙන්න මේ බාහිර කායන් පහත් යන ආදී වශයෙන් මෙන්න මේ කායන් සුභ සිද්ධිය පිණිස නෙමෙයි පවතින්නේ අසුභ සිද්ධිය පිණිසමයි මේ කායන් කෙනෙක් වරදවා පරිහරණය කළොත් ඒකාන්තෙන් දුකටයිපත් වෙනවා අන්නේ බව නුවණින් දැකීමටයි කියන්නේ අසුභානුපස්සනාව කියලා කායානුපස්සනාව කියලා ඒ නිසා තමයි මෙන්න මේ රූප මෙන්න මේ චක්කු සෝත ගාන જીවහා කාය කියන අභ්‍යන්තර කායත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර කායත් මෙන්න මේ කායන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් පරිහරණය කළ යුත්තේ අන්න ඒකටයි කායානුපස්සනාව කියන්නේ. ඒ අවබෝධයෙන් පරිහරණය කළ යුතු ආකාර ගැනයි කායානුපස්සනාදී පබ්බහයක් වශයෙන් පෙන්වා දුන්නේ ඔබට. එහෙනම් මේ තුච්ච නින්දිත සිත මේ කායන් Taman උමනාන්දයෙන් පරිහරණය කරලා කෙලෙස් රැස් කරගෙන කෙලෙස් තුලින් කර්ම රැස් කරගෙන භයානක සංසාරي සැරිසරන්න දරන උත්සාහය වැළැක්වීමයි කායානුපස්සනාවෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක උත්සාහයක්. වෑයම් හතරක් අපි ගන්නවා. සතර ආකාරයකට සිහිය පිහිටුවලා. එහෙනම් එහි පළමුවෙනි වෑයම තමයි කායානුපස්සනාව. මේ සංක්ෂිප්ත සටහනක් ගෙනින්නේ මොකද අද දවසේදී ප්‍රථම වතාවට මේ ධර්මයට කන් දෙන කෙනෙක් මේ අතර ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් මේ කිසිවක් දන්නේ නැතුව අද දේශනාව පටන් ගත තැන ඉඳලා අහගෙන හිටියොත් සමහර විට යාට මෙතෙක් අපි දේශනා කරපු කිසිම කාරණාවක් නොයැටහුනොත් මේ තුච්ච නිද සිතනමදි මාර්යා කියන්න පුළුවන්. ඕක අහලා තේරුම්න්නේ නැහැ. ඕක අහලා වැඩක් නැහැ. ඔන්න ඔහින් අත මිදියන් කියලා. එතකොට මොකද වෙන්නේ? ඔහුට ධර්මයේ මඟ හැල්ල යනවා. ඒ නිසායි නැවත මේ සීකඳවීමක් කරන්නේ. එහෙනම් පින්වත්තුනි යමෙක් මෙන්න මේ ආස්වාදී අසුභය නුවණින් දැක්කොත් එහෙම කාමයේ අසුභය නුවණින් දැක්කොත් එහෙම ඔහු තුල කායානුපස්සනාව වැඩෙනවා.
කායानुපස්සනාව වැඩෙනකොට මොකද වෙන්නේ? රූපේ කෙරෙහි තෘෂ්ණාවෙන් අත මිදෙනවා. කබලින්කාර ආහාරය පිළිබඳ තෘෂ්ණාව දුර වෙලා යනවා. කාම උපාදාන නිරුද්ධ වෙනවා. ආශ්‍රව ක්ෂය වෙනවා. ඕගය තරණය වෙනවා. රාගය පහ වෙනවා. එතකොට ඔහු අගතියකින් මිදෙනවා. කුමක්ද අගතිය? ඒ අගතිය තමයි ඡන්ද නම් අගතිය නිදහස් වෙන්නේ. ඔබ අහලා තියෙනවා සතර අගතියක්. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියලා. මෙන්න මේ අගතීන් හතරෙන් නිදහස් වෙන ඔක්කොම හතර තියෙන්නේ. මේ පිළිබඳව හදපු මනාව සකස් කරපු සටහන් සහිත ඊටාම විස්තරාත්මක දහම් පත්‍රිකාවක් ඔබට ළඟදීම ලැබෙනවා. ඒ නිසා මේ දෙක කියවලත් ඔබට හොඳින් තේරුම් බේරුම් කර ගැනීමේ හැකියාව තියෙනවා. මට මේ මොහොතේ අපේ මහාචාර්ය සුනිල් රාජපක්ෂ මහත්මයා සිහිපත් වෙනවා. එතුමා ඒ බඳු සටහනක් හදලා අපට කල් තියා මෙව්වා. ඒ ඇත්තටම ඊටාම සතුට දනවන්නක්. මොකද ඒ තමයි ධර්මීය භාවිත කිරීම. දැන් අපේ අනිකුත් පින්වතුනුත් පින්වතියනුත් ඒ වගේ දේවල් කරනවා. එහෙම සටහන් හදලා chart හදලා අපට එවනවා. ඉතින් ඒකෙන් පෙන්눔 කරන්නේ ඔබ මේ ධර්මයෙන් ඉහළම භාවිතයක් ලබන බව, ඉහළම ආකාරයෙන් මේ ධර්මයේ භාවිත කරන බව, ප්‍රයෝජනයක් ඵල ප්‍රයෝජනයක් ලබන බව. ඉතින් ඒක නිසා ඒ සටහන් වලින් අපට ගන්න අවශ්‍ය දේවල් තියෙනවා. මොකද එතුමාත් වැදගත් දහම් කාරණා කිහිපයක් පෙන්ලා දීලා තිබුණා. ඒ දහම් කාරණාත් ඇතුළත් කරලා ඔබ විසින් පෙන්වා දෙන දහම් කාරණාත් ඇතුළත් කරලා අප මේ දහම් පත්‍රිකාව තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තුමු සතර සතිපට්ඨාන දේශනා ඇසුරෙන් සකස් කරලා ළඟදීම දෙනවා. ඒ නිසා දැන් ඔබට යම් කිසි තිගැස්මක් ඇති වෙනවා නම් අනේ මෙච්චර මේ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ නේ කියලා ඒ බය ඇති කරගන්න අවශ්‍ය නැහැ. බය පහ කරන එකයි මේ කරන්නේ. නැත්තම් මොකද අපි දැකලාම තියෙනවා කොච්චර බණ දේශනා කරත් අවසානයේ කියනවා මොකුත් තේරුන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ වගේ ගැඹුරු තැනක් පෙන්ලා දීපු ගමන් ඉක්මනින් මෙයා අධෛර්යයටපත් වෙනවා, කුක්කුච්චයටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට බණ ඇහෙන්නේ නැහැ, නීවරණ වලින් හිත වැහෙනවා. ඒ නිසා ඒ කිසිම දෙයක් ගැන ඔබ බියක් ඇති කරගන්න එපා. බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන මනාකොට. අපිට තියෙන ධර්මය මනාකොට විමර්ශනය කිරීමයි. ඉතින් කල්යාණ මිත්‍රයන් හැටියට අපි උප්පරිම ඔබට ඒකට අවශ්‍ය අවකාශය උදා කරලා දෙන නිසා කිසි කෙනෙක් බියක් ඇති කරගන්න එපා. එතකොට එහෙනම් ඔන්න ඔය විදිහට කායानुපස්සනාව වැඩෙනවා. ඊළඟට වේදනානුපස්සනාව. ආස්වාදය කාමයේ සැපයි කියන මේ අවිජ්ජාව තුළ පසුවන ඒ පුද්ගලයා තුළ ඒ සත්‍යය තුළ මොකද වෙන්නේ? වේදනාව පිළිබඳව තෘෂ්ණාව වැඩෙනවා. වේදනාව සැපයි කියන මුලා සහගත අවිජ්ජා නිගමනය තුළ වේදනාව පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. වේදනාව පිළිබඳ තෘෂ්ණාව වැඩෙනකොට වේදනාවේ ආහාරය වෙන ස්පර්ශ ආහාරය පිළිබඳව තෘෂ්ණාව වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්නර දුකේ සුඛ කියන පලාසයේ වර්ධනය නොහු තුල සැප වේදනාව වශයෙන් ඔහු වර්ධව වටහා ගන්න මේ කාම ආස්වාද වේදනාව. ඒකට සැප වේදනාව කියන ඔහු අර්ථකථනයක් එකතු කරන්නේ ඇයි? මේ වේදනාව තුලින් සකස් වන පටිසමුපාද ධර්ම දැක්කේ නැති නිසා නුවණින්. සැප වේදනාව කෙලවර අවසන් වෙන්නේ දුක්ඛ ස්කන්ධයෙන් කියලා දැක්කේ නැති නිසා. සැපක් පෙන්නලා දුකකට ඇදලා දානවා. පටිච්චසමුප්පාදයට අනුකූලව සැප වේදනාව සකස් වෙන්නේ පස්සපච්චය වේදනා කියන තැන. ස්පර්ශ ආහාරයෙන් වේදනාව සකස් වෙනවා කිව්වේ ඒකයි. එතනින් එහාට මොකද වෙන්නේ? වේදනා පච්චය තණ්හා මොන වේදනාවද? සෝමනස්සාගත සුඛ වේදනා ආස්වාදය. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්ද සමුදය හෝති. දුක්ඛ ස්කන්ධේ සමුදය කළ දෙනවා සැප වේදනාව. ඒ නිසායි ඒ වේදනාවට සැපයි කියන්නේ. එහෙනම් මේ සැපයි කියන නිගමනය ඇවිල්ලා තියෙන අවිජ්ජාව තුලින්. එහෙනම් රාග සම්පස්යෙන් හටගත්තා වූ සැප වේදනාව ලෝකයා සැපයි කියලා වර්ධව වටහාගෙන ඉන්නේ මෙන්න මේ අවිජ්ජාව නිසායි. එහෙනම් පින්වතුනි ඔන්න ඔය අවිජ්ජාව නිසා මොකද වෙන්නේ? වේදනාව පිළිබඳ තෘෂ්ණාව හට ගන්නවා. වේදනා ස්කන්ධයේ විඥානෙ පිහිටනවා. වේදනාව නැවත නැවත පවත්වාගෙන යා යුතුයි කියන වැරදි නිගමනයට එළඹෙනවා. ඒ නිසා ස්පර්ශ ආහාරය පිළිබඳව තෘෂ්ණාව වැඩෙනවා. එහෙනම් ඔහු තුල ගොඩ නැගෙනවා තවත්
ඔහු තුල දැන් අන්න නාම ධර්ම පිළිබඳවයි අවිජ්ජාව දැන් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වේ රූප ධර්ම. දැන් නාම ධර්ම. නාම ධර්ම වල පළමු වන ධර්මය වේදනාව. එහෙනම් මෙන්න මේ වේදනාව පිළිබඳව මේ අවිජ්ජාව විසින් අන්න මොකද සකස් වෙන්නේ? දුක්ඛෙහි සුඛ කියන විපල්ලාශය සකස් වෙනවා. ඒ විපල්ලාශයෙන් එන්න වැඩෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු තුල ගොඩ නැගෙනවා උපාදානියක්. මොකද උපාදානිය? දැන් පටිච්චසමුප්පාද විග්‍රහයේදී උපාදානයේ සීලබ්බත උපාදාන හැටියටත් පෙන්නනවා. ඒ වගේම එහි නිर्देशවල නිर्देशවල පෙන්නනවා මෙන්න මේ සීලබ්බත උපාදානයේම භව උපාදානී හැටියට. භව උපාදාන. එහෙනම් සීලබ්බත උපාදාන කියලා කියන්නේ භව උපාදානයේටම නම. එකක් දැනගන්න ඕන. නැත්නම් ඔබ කල්පනා කරයි දෙකක්ද මේ කියලා. නැහැ එකක්. එහෙනම් අන්න එතනින් සකස් වෙන ආර විදිහටම ආශ්‍රවයක්. මොකද්ද? භව ආශ්‍රව. අන්න ආශ්‍රය සකස් වෙන භව ආශ්‍රවය. භව ආසාව. ඒ කියන්නේ නැවත නැවත මේ භව පුනර්භව ක්‍රියාවලිය කෙරෙහි තියෙන ආශ්‍රවය ආසාව. ආයු උපදින්න ආසයි. මරණ උපදින්න ආසයි. විවිධාකාර භවයන් පහල කරගන්න ආසයි. මේ සැරේ මිනිස්සෙක් ඊළඟ වතාවේ දෙවියෙක්. නැත්තම් ඊළඟ වතාවේ ශක්තිති රජ කෙනෙක්. නැත්තම් ඊළඟ වතාවේ දානවතෙක්. ඔය තියෙන එක එක භව. ඊටත් වඩා ලස්සන වෙලා උපදින්න කැමති. ඊටත් වඩා ධන ධාන්‍ය ඇති පුද්ගලෙක් වශයෙන් සත්‍යයක් වශයෙන් උපදින්න කැමති. යනාදී වශයෙන් විවිධාකාර භව ආසාවන් පවතිනවා. හැම සත්‍යයක් තුළම අවිජ්ජාව තුළ පසු වෙනකම් මෙන්න භව ආශ්‍රව ඇති වෙනවා. ඇයි දුක්ඛෙහි සුඛ කියන විපල්ලාශ නිසා. අපි කියන්නේ මේ දුක නම් වූ වේදනාව සැපයි කියලා වර්ධව වටහාගත්ත නිසා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ භව ආශ්‍රය තුළින් මොකද සකස් වෙන්නේ? භවෝගේ සකස් වෙනවා. අන්න භව ආශ්‍රය කියන්නේ උපදින්න තියෙන බලාපොරොත්තුව. නැවත මේ භවයක් සකස් කර ගැනීම පිළිබඳ බලාපොරොත්තුව ඍතු වල වෙනකොට මහා පරිමාණ වෙනකොට ඒකට කියන භව ආශ්‍රය කියලා. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ භව ආශ්‍රයෙන් පෙළෙන පුද්ගලයා තුල වැඩෙනවා සල්ලයක්. මොකද්ද? ද්වේෂ සල්ලේ. ද්වේෂයෙන් යුක්තයි ඔහු. අධික ද්වේෂයෙන් යුක්තයි. ඉපදි මේ උදේ අවදි වෙච්ච මොහොතේ ඉඳලා රැය නිින්දට යනකම් ඔහු තුල පවතින වේදනාව සකස් වෙන්නේ මෙන්න මේ ද්වේෂ සල්ලේ. ඔහු ඒකෙන් බැට කනවා. එහෙනම් අර විදිහටම තේරුම් ගන්න ඕනේ. මම මේවා මීට ඉස්සෙල්ලා විග්‍රහ කරලා තියෙන නිසා ගොඩාක් විග්‍රහ කරන්න යන්නේ නැහැ. කෙටියෙන් මේ විග්‍රහ කරන්නේ සංක්ෂිප්ත සටහනක් සාරාංශයක් වශයෙන් පසුගිය දේශනාවල. එහෙනම් බින්දුනි අන්නේ පුද්ගලයා ද්වේෂ සාලයෙන් බැට කරන භව ආශ්‍රවය භව ඕගේ ඔහු තුල බලවත්. ඒ කියන්නේ ඔහු නැවත නැවත උපදින්න තියෙන කැමැත්ත බලවත්. මෙන්න මේ පුද්ගලයා බැට කරනවා ඒ ද්වේෂයෙන්. දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම උපදින්න කැමති නෑනේ කියලා. ඒ තමන් කියන එකක් නේ. දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ මොහොතේදී මම උපදින්න කැමති නෑනේ ආයි කියලා. ඔබට එහෙම කියලා පුළුවන් නම් කෙලෙස් අවසන් කරගන්න. එහෙනම් අපිට කියන්න පුළුවන් මම මැරුණාම පිරිනිවන් පානවා කියලා. එහෙම හිතාගෙන ඉන්න පුළුවන් අපිට. පටිච්ච සමුප්පාදය දැක්කනම් කවදාත් ඔය කතාව කියන්නේ නැහැ. ඇයි ඒ? අපිට උවමනා විදිහට සිද්ධ වෙන දෙයක්ද මේ තියෙන්නේ. නයිදන් අත්ත කතම් බිම්බ නයිදන් පර කතම් අතම්. මොකද එහෙම කියන්නේ දැන් මම ඔහොම කිව්වහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මට අධික කේන්ති යනවා තමයි. හැබැයි මට ආයි උපදින්න උවමනාවක් නැහැ නේ කියලා. එතකොට එහෙම කියන්න පුළුවන් වෙන්නේ මතුපිටින් හිත දිහා බලලා. ඒ කෙලෙස් වල ස්වභාවයන්, ඒ අනුසේ ස්වභාවයන් දකින්න තරම් ගැඹුරු ප්‍රඥාවක් වෙලා නැත්තම් කෙනෙක්ට චිත්තසංතානයේ පරිඤ්ඤයන්ති පිරිසින් දකින්න හැකියාවක් නැහැ. එතකොට ඔහු රැවටෙනවා ඔහුටම. දැන් මේවත් කියන්නේ මේ තමයි ධර්ම. මම කියන්නේ වෝහාරිකයි මේ ධර්මයේ. පොතේ තියෙන එක හරි කොහේ හරි මේ සූත්‍ර දේශනාවක තියෙන මේ දහම් කාරණාවක් විතරක් අරන් අන්න මෙන්න මේකයි ධර්මයේ කියලා කිව්වහම කවදාවත් මේ ධර්මයේ තෝරගන්න බෑ. දැන් සමහර අපේ උපාසිකාව ශ්‍රාවකාව ගැන එක කතා කරාම පුදුමත් හිතෙනවා බැලුවා. මොකද ඒකට හේතුව එයා කියනවා දැන් මට ස්වාමීන් වහන්සේ මෙහෙම රූප බලන්න කිසිම ආසාවකුත් නැහැ. ශබ්ද අහන්න ආසාවකුත් නැහැ. ගන්ධයන් කෙරෙහි ආසාවකුත් නැහැ. රසයන් කෙරෙහි කිසිම ආසාවකුත් නැහැ. ස්පර්ශයන් කෙරෙහි ආසාවකුත් නැහැ. මට මොකුත් හිතන්න ආසාවකුත් නැහැ. ඉතින් ඒ කියන්නේ රහත් ඵලයටපත් වෙලා. එහෙම කියන අය කී දෙනෙක් මුණ ගැහෙලා. ඉතින් අපි කල්පනා කරනවා නිහඬව ඉතින්
තමන් ගැන තමන් දන්නේ නැතිකම. ඉස්සෙල්ලම අන්නේ බුදු පියාණන් මේවා දැන් මෙහෙම කිව්වහම සමහර අයට හිත රිදෙන්න පුළුවන්. කමන්නේ. රිදුනට කමන්නේ. අවබෝධ කරගන්න. භයානක ලෙඩක් හොද කරද්දී ප්‍රතිකාර දෙන වෛද්‍යවරු ඉන්ජෙක්ෂන් ගහනවා, අරහෙන් බට දානවා, මෙහෙන් බට දානවා, කැමරා දානවා. එතකොට රිදෙනවනේ ඉන්න. රිදෙන වැඩි ගමට සිහියත් ඇති කරලා සත්කම් කරන්නේ. ඉතින් එහෙම කරන්නේ අකරුණාවටද? නැත්නම් ඔබ කෙරෙහි තියෙන කරුණාවටද? බණ කියද්දිත් එහෙම දේවල් වෙනවා. දැන් මෙහෙම කිව්වහම මම දන්නවා. දැන් එහෙම කියපු අයට රිදෙනවා. හාමුදුරුවෝ අපිට පහර ගැවුවා. එහෙම හිතන්න එපා. එහෙම හිතන ඔබ දුෂ්ප්‍රාඥයි. අපි කිසි කෙනෙක්ට පහර ගහන්නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්නේ කාටවත් පහර ගහන්න නෙවෙයි. කාට හරි එහෙම හිතෙනවා නම් ඒ තමන්ගේ ඔල මොට්ටලකම. මොකද ඒ රාග දේශ මොහ මමත්වෙන් අරගෙන. එක්ක රාගය මමත්වෙන් අරන්, එක්ක දේශය මමත්වෙන් අරන්, එක්ක මෝහය මමත්වෙන් අරන්. එක්තරා කාලෙක එක්තරා පිරිසකට බණ කිව්වා. ඒ පිරිසට බුදු පියාණන් වහන්සේගේ ධර්ම මේ දේශනා කරන්නේ. ලෝභය දුරු කරගන්න කිව්වහම ඒ පිරිස ප්‍රතිචෝදනා කළා. ඔබ වහන්සේ අපි ලෝභයි කියනවා කියලා. ද්වේෂය දුරු කරගන්න කියලා දේශනා කරාම ප්‍රතිචෝදනා කළා. ඔබ වහන්සේ අපි නපුරුයි කියනවා කියලා. මෝහය දුරු කරගන්න කිව්වහම ප්‍රතිචෝදනා කළා. ඔබ වහන්සේ අපි මෝඩයි කියනවා කියලා. කවද නිවන් දකින්නද බලන්න. රාග දේශ මොහ, ලෝභ දේශ මොහ මම කරගෙන. ඒ නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයා කවදාවත් මේ ගැඹුරු ධර්මයේ මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන මේ අමා දහම දකින්නේ නැහැ. ඔවුන් ධර්මයේ දිහා බලන්නේ රාග දේශ මොහ තුලින්. ඔවුන් ධර්මයේ දිහා බලන්නේ වේදනා සංඥා චෛතසික තුලින්. ප්‍රඥා චෛතසිකයෙන් නෙවෙයි. ප්‍රඥා චෛතසිකයෙන් ධර්මයේ දිහා බලනවා නම් රාගයට, දේශයට, මෝහයට නිඳා වෙන තරමට සතුටක් හටගන්න. ඒක තමයි නිරාමිස ප්‍රීතිය කියන්නේ. රාගයට, දේශයට, මෝහයට පහර වදිනකොට යමෙක් කිපෙනවා නම් ඔහුට ශෝකයක් හට ගන්නවා නම් එතන තියෙන්නේ අවිජ්ජාවම තමයි. එතන තියෙන්නේ සාමිස දුක්ඛය. එහෙනම් හොඳට මතක තියාගන්න. බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ටයි කිව්වේ ඒකයි. මොකද මේ ධර්මයේ අහන් ඉන්නකොට සමහර මිනිසයන්ට මම දැකලා තියෙනවා, මම අත්දැකීමෙන් කියන්නේ විවෘතව මේ ධර්මයේ දේශනා කරන්නේ අපි. මම දැකලා තියෙනවා සමහර මිනිසයන්ට රිදෙනවා. ඇයි ඒ? ඒ රිදෙන්නේ ඔවුන් තුල පවතින ඒ රාග දේශ මොහ මම ආයනෙන් ගත්ත නිසා. එහෙම නොවේ නම් ඔවුන් සතුටටපත් වෙන්න ඕන. අනේ මා නොදැක්ක දුර්වලකමක් අපිට පෙන්වලා දුන්නානේ. ඒ නිසා කොයිතරම් වටිනා වාදයක්ද ලැබුණේ කියලා. ඒ බව හොඳින් දකින්න ඕන. සමහර අය ඒ නිසා කවදාවත් ඔබ ඉක්මන් වෙන්න එපා. දැන් සමහර පින්වතුන් අහනවා ප්‍රශ්න. අනේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ වහන්සේ, මට මේ තව මග වඩන්න උපකාරයක් කරන්නකෝ, මට මග පෙන්වන්නකෝ කියලා ප්‍රශ්නේ අහලා ඔවුන් පිළිබඳ ඔවුන් යම්කිසි ආකාරයක කතනයක යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒක තුල දකින්න ලැබෙන්නේ කෙලෙස් නැති බව. ඒ කියන විදිහට කෙලෙස් මාත්‍රයක්වත් නැහැ. ඉතින් මොකක්ද ආයි දෙන්න තියෙනවාද? එතකොට අපට අහන්න සිද්ධ වෙනවා. එතකොට ඔවුන්ගෙන් ආවාද අපට ඉල්ලා සිටින සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි, නුවණින් දකින්න ඉස්සෙල්ලම තමන් මේ ප්‍රත්‍යක්ෂ ඥාන වල තියෙන දුර්වලකම් සහ එක එක මෝහකම්. ඒ නිසා පූර්ව නිගමනයකට එළඹෙන්න එපා. පූර්ව නිගමනයකට එළඹෙන්න එපා. මේ පිළිබඳවත් යමක් කියන්න ඕන තවත් වැදගත් කාරණාවක්. බොහෝ විට බොහෝ දෙනා බලන්නේ අනුන්ගේ මාර්ගඵලය දිහා. අනුන්ගේ මාර්ගය, අනුන්ලද ඵලය. මෙන්න මේක ගැන වෙහෙසෙන්නේ. මොකටද? බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙක් නම්, ප්‍රඥාවන්තයෙක් නම් ඔබ කිසිම දවසක ඔය වැඩේ කරන්න යන්න එපා. අනුන් කොතනද ඉන්නේ? අනුන්ගේ අවබෝධය මොන වගේ එකක්ද? අනුන් යන ඔබට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? රෝගීන් 100ක් ඉන්නවා. ඒ රෝගීන් 100 දෙනාටම සුවයක් ලැබෙනේ රෝගීන් 100 දෙනාම බෙහෙත් බිව්වොත්. එතකොට යම්කිසි රෝගියෙක් ඉන්නවා තමන් බෙහෙත් බොන්නේ නැතුව අනිත් 99 දෙනා ගැනම හොය ඉන්නවා. එයා බෙහෙත් බිව්වට එයා කොච්චර දැන් බෙහෙත් බීලාද ඉන්නේ? එයාගේ කොච්චර ලෙඩේ හොඳ වෙලාද තියෙන්නේ? ඒ මිනිහා හැමදාම රෝගියෙක්. ඒ නිසා මේ මග වඩද්දිත් ඔන්නෝමයි මුණ ගැහෙනවා. අනුන්ගේ අවබෝධය ගැන කතා කරනවා. අනුන්ගේ මග වැඩිම ගැන කතා කරනවා. ඒ ගැන වෙහෙසෙනවා. ඒ ගැන හොයනවා. ඒ ගැන විචාර දෙනවා. එහෙම දෙන්න නම් පින්වතුනි ඔබ පරිපූර්ණ දැනකට ගිහිල්ලා ඉන්න ඕන අවම වශයෙන්. එහෙම දැනකට එන්න ඕන. ඒ නිසා ඒ වගේ
ලද පොළොන් විදියට හැසිරෙන්න එපා කියලා කියන්නේ ඒ වගේ පුද්ගලයොත් මේ මාර්ගෙදි මුණ ගැහෙන නිසා. දැන් මේ Zoom දේශනාව ආරම්භ වුණාට පස්සේ නානාවිධ මිනිස්සු මුණ ගැහෙනවා මේ ධර්මයේ තුලින්. ඒ බඳු මිනිස්සු තුල අපි දකින කාරණා තමයි මේ පැහැදිලි කරන්නේ. ඔබ මොකද අපි දන්නවා ඊටාම සත්පුරුෂ ඊටාම ශ්‍රේෂ්ඨ පිරිසක් මේ බණහන අය අතර ඉන්න බව. එයයි ඊටාම පරමාදර්ශී පිරිසක්. තමන් ගැන වගේම අනුන් ගැනත් එහා සමානවම හිතන අත්වැඩ පරවැඩ සමව හිතන ඊටාම ශ්‍රේෂ්ඨ පිරිසක් මේ ස්ථානයේ ඉන්නවා. ඒ මිනිස්සු ගැන අපි කෘතවේදී ඒ උතුම් වූ සත්පුරුෂය පිළිබඳව කෘතවේදීව අපි සිහිපත් කරන්නේ. ඒ අයට නෙවෙයි මේ ප්‍රශ්නේ. ඒ වගේම අර වගේ පිරිසකුත් ඉන්න පුළුවන්. හැබැයි ඒ කාටත් පොදුවේ මේ ධර්මයේ දේශනා කරන්නේ කිසිම කෙනෙක් ගැන විශේෂ අලුන්කමක් ඇතුව හෝ කිසිම කෙනෙක් ගැන විශේෂයෙන් අමනාපයක් විරසකයක් ඇතුව නෙවෙයි. ඔබ අප සියලු දෙනාම මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕන. මේ භයානක මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමන සුපායස මේ රාග දේශ මොහ නෙකුලස් කින්නෙන් දවින මේ නිසරු සංසාර දුකින් නිදහස් වෙන්න ඕන. ඒ නිසා පින්වතුනි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඍජු චිත්තයකින් යුක්තව ඍජු මානසිකින් යුක්තව. ඒ නිසා මේ ධම් කොටාස පිළිබඳව ඔන්න ඔය දේවල් අපි තේරුම් ගන්න ඕන. ඉතින් මං අමතර දහම් කාරණා සිහි වෙනකොට ඒ දේවල් සිහිපත් කරලා දෙන්නේ ඒ හැම එකක්ම මේ මග වඩද්දී අපට හදා ගන්න තියෙන දුර්වලකම් නිසා. ඒ දේවල් හදා ගන්න නැතුව අපි මේ ගමනේ යන්න හිතනවා නම් දැනුමකින් කවදාවත් අපට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ සංසාරේ අපි හිතන තරම් ඉක්මනකට. මොකද දැනුම විතරයි වැඩින්නේ අවබෝධි නෙවෙයි. දැනගත්ත විතරයි භාවිත උන්නේ ඇයි දැනුමක් විතරයි ලැබුණේ. මේක දන්නවා අරක දන්නවා හැබැයි භාවිතේ නැහැ. ඒ නිසා එතනමයි පුද්ගලයා හැමදාම. ඒ නිසා එතෙන්ට එන්න එපා. එහෙනම් දැන් අපි මෙන්න මේ අවබෝධය ගැන අපි සාකච්ඡා කරමින් එහෙනම් මෙන්න මේ ස්පර්ශ ආහාරය පිළිබඳ තෘෂ්ණාව පවතින්නේ වේදනාව තුළ වේදනාව පිළිබඳ තෘෂ්ණාව පවතින්නේ අන්නර කියන අවිජ්ජාව නිසාමයි. ඒ අවිජ්ජාවෙන් බැට කනකොට අන්තිමට බැටකන්නේ කුමකින්ද? ද්වේෂයෙන් ඒ පුද්ගලයා. එහෙනම් දුක්ඛෙහි සුඛ කියන විපල්ලාසයෙන් යුක්ත පුද්ගලයා දේශසල්ලයෙන් බැට කන හැම මොහොතකම. එහෙනම් ඔබ බලන්න ඕනේ දැන් ඔබ බලන්න ඕනේ ඒකයි ධර්මයේ සම්දිට්ඨිකෝ කිව්වේ මෙන්න මේ ගුණයටයි. සම්දිට්ඨිකෝ කියන ගුණය ගැන මම මේ විග්‍රහ කරන්නේ දැන්. තමන් තුළින් දකින්න ධර්මයේ තමන් දැන් බැටකන්නේ රාග සල්ලෙන්ද නැත්නම් ද්වේෂ සල්ලෙන්ද බැටකන්නේ. ඔන්න සල්ල දෙකක් විග්‍රහ වුණා. ඊළඟට දැන් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඔන්න ඔය අවිජ්ජාව දුරු වෙනකොට රූප ධර්ම පිළිබඳ වගේම නාම ධර්ම පිළිබඳවත් තෘෂ්ණාව ෂේ වෙලා යනවා. නාම රූප සියල්ල පිළිබඳ තෘෂ්ණාව ෂේ වෙනවා. එතකොට මොකද වෙන්නේ? වේදනාව පිළිබඳ තෘෂ්ණාව ෂේ වෙනවා. වේදනාව පිළිබඳ තෘෂ්ණාව ෂේ වෙනකොට අන්න අර දුකෙහි සුඛ කියන විපල්ලාසය දුරු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ස්පර්ශ ආහාරය පිළිබඳ තෘෂ්ණාවක් දුරු වෙනවා. ඒ පුද්ගලයා තුල සීලබ්බත උපාදාන හේවත් භව උපාදාන නිරුද්ධ වෙනවා. එතකොට ඔහු තුල භව ආශ්‍රය දුරු වෙලා යනවා. භව ආශ්‍රය දුරු වෙනකොට මොකද වෙන්නේ? භව ඕගේ තරණය වෙනවා. භව ආශ්‍රය ෂේ වෙනවා. භව ඕගේ තරණය වෙනවා. ද්වේෂය පහ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ද්වේෂ අගතියෙන් මෙතෙක් ද්වේෂයෙන් අගතියට ගියා නම් ඒ ස්වභාවය පහ වෙලා යනවා. රාගය පහ වෙනකොට ඡන්දයෙන් අගතියට යෑම දුරු වෙලා යනවා. ද්වේෂය පහ වෙනකොට ද්වේෂයෙන් අගතියට යෑම දුරු වෙලා යනවා. බලන්න සතර සතිපට්ඨානෙ වැඩෙනකොට පෙරිපුන් ජීවිතයක් නේද ළඟාවේ. අන්න මාර්ගය වැඩෙනවා කියෝකටයි. දැන් මේ සතර සතිපට්ඨානය තුලින් කෙලෙස් නිවිලා හිත පිරිසිදු වෙලා අවබෝධය පූර්ණ වෙන්නේ කොහොමද කියලා අපිට දකින්න පුළුවන් වෙනකොට මේ විග්‍රහය තුලින්. එහෙම නොවි කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන නම් ටික නම් දැනගෙන ඉන්න. එතන තියෙන දැනුමක් විතරයි. මේ අනුපස්සනාව වැඩෙනකොට කොහොමද මේ තමන් තුළ පවතින මේ කෙලෙස් දුර වෙලා කියලා විසුද්ධියට පැමිණෙන්නේ කියලා පේන්නේ නැත්නම් අපට මාර්ගෙ පේන්නේ නැහැ. එදාට අපි හතර අතේ ඇවිදිනවර අන්ධෙක් වගේ අතපත ගගා යන්න වෙන කොහෙද මාර්ගෙ පේන්නේ නැහැ. කාගෙන් හරි අහහ යන්න වෙන්නේ විශ්වාස නැහැ. එහෙනම් ඔබටම ඔබ තුලින් ධර්මයේ දකින්න පුළුවන් වෙන ආකාරයෙන් තමයි සතර සතිපට්ඨාන බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙනම් අපි අනුපස්සනා දෙකක් ගැන විග්‍රහ කළා. ඊළඟට දැන් තුන්වෙනි අනුපස්සනාව ගැන අද විග්‍රහ වෙන්නේ. චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව පිළිබඳව ඒ පවතින දහම් ව්‍යාකරණීය තුලදී අපිට දකින්න ලැබෙනවා චිත්තානුපස්සනාව සම්බන්ධයෙන් මෙන්න මේ දහම් කාරණා ටික.
මේ ආස්වාදයේ කාමයේ සැපයි කියන මේ මුලාසහගත මානසිකත්වයට අවිජ්ජාව තුළ ඉන්නා වූ ලෝක සත්‍යය තුළ මෙන්න මේ චිත්ත පිළිබඳවත් මේ දැන ගැනීම පිළිබඳවත් මේ දැනීම පිළිබඳවත් මේ විඥාන පිළිබඳවත් හට ගන්නවා තෘෂ්ණාවක්. එහෙනම් අන්න ඒ චිත්ත කියන්නේ තව නාම ධර්මයක්. එහෙනම් මෙන්න මේ චිත්ත පිළිබඳවත් හට ගන්නවා තෘෂ්ණාව. ඒ නිසා ඔහු තුළ මොකද්ද විඥාන ආහාර විඥානීය පිළිබඳව තෘෂ්ණාව වැඩෙනවා. විඥාන කියලා කියන්නේ ඒ දැන ගැනීම. චිත්ත කියලා කියන්නේ දැන ගැනීමට මුල් වන්නා වූ ඒ මූලික ප්‍රපංච ධර්මය. චිත්ත තුලින් තමයි දැනගන්නේ. දැනගන්නේ වට කියනවා විඥාන කියලා. දැනගත්තා. චක්ක විඥානය කියනවා ඇහෙන් රූපයක් දැන ගැනීමට. සෝත විඥානය කියනවා කනින් ශබ්දයක් දැන ගැනීමට. ඒ කියන්නේ ඉස්සරහට විග්‍රහ කරන නිසා මම කෙටියෙන්ම වෙලා කියන්නේ. එහෙමනම් අන්න එතන පවතින විපල්ලාසය මොකද්ද? අනිච්චේ නිච්චේ විපල්ලාස. අනිච්චේ නිච්චේ විපල්ලාසය තුල චිත්ත පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. ඒ වගේම විඥාන ආහාරය පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. ඊළඟට ඒ නිසා මොකද වෙන්නේ? ඔහු තුලත් ඇති වෙනවා උපාදානියක්. මොකද ඒ උපාදානය? දිට්ඨි උපාදානිය. දිට්ඨි උපාදානිය ඇති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු තුල දිට්ඨි ආශ්‍රව වැඩෙන්න ගන්නවා. දෘෂ්ටි පිළිබඳ ආශ්‍රව. විවිධාකාර දෘෂ්ටි ඇති කරගෙන ජීවත් වෙන්න ආසයි. සුද්ධ සිංහලෙම කිව්වොත්. අතාරින්නෙම නැහැ. දෘෂ්ටිය තුලිනුත් ආස්වාදයක් ලබනවා. සමහර වැරදි දෘෂ්ටි මිච්ඡා දෘෂ්ටි එල්බගෙන මිච්ඡා දෘෂ්ටි වල එල්බගෙන ඉන්නවා. කොයිම විදිහකටවත් අතාරින්න කැමති නැහැ. දැන් ලෝකයේ අද කෝටි 800කට විතර ආසන්න මිනිස්සුන් දැන් සෑහෙන ප්‍රමාණයක් මිය ගියා මේ කොරෝනා රෝගයත් එක්ක. නමුත් යම්කිසි අපි හිතමුකෝ ඒත් ඇති කියලා කෝටි 750ක්වත්. අපි දන්නේ නැහැ සංඛ්‍යා ලේඛන මොනවද කියලා. හැබැයි අපි දල වශයෙන් හිතමු. ඔය කෝටි 750න් කී කෝටියක් ඕනෝ කියන දෘෂ්ටි ආශ්‍රයයන් සහිතව ඉන්නවද? දෘෂ්ටි දරාගෙන ඉන්නවද? ලෝකේ කීයෙන් කී දෙනාටද මේ සම්මාදිට්ඨිය පහළ වෙලා තියෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරන අවබෝධය පහළ වෙලා තියෙන්නේ? කීයෙන් කී දෙනාද සම්‍යක් දෘෂ්ටිකව ඉන්නේ? අති බහුතරයක් දෙනා ඔබට පේන මානින් අති බහුතරයක් දෙනා දෘෂ්ටි විපල්ලාසයෙන් යුක්තව ඒ අනිත්‍ය නිච්ච කියන විපල්ලාසයෙන් යුක්තව මේ අනවබෝධය තුළ ජීවත් වන මිත්‍යා දෘෂ්ටිකයෝ හතර අතේම දකින්න ලැබෙන මිත්‍යා දෘෂ්ටිකයෝ නමට බෞද්ධ තමයි. දැන් අපි මේ බෞද්ධ රට ගැන කතා කරනවා. කීයෙන් කී දෙනාද බෞද්ධ ඉන්නේ? දැන් රටේ ඉහළම පුරවැසියන් ඉඳලා පහළම පුරවැසිය දක්වා පරීක්ෂා කරගෙන ආවොත් ඔබට 14ක් හොයාගන්න පුළුවන් බෞද්ධයෝ. හැබැයි නාමික වශයෙන් ගත්තාම මේ සුදු ඇඳුම් ඇඳගෙන පන්සල් වලට යනවා, කරුණු පූජා කරනවා, අටපිරිකර ඔළුවේ තියාගෙන යනවා, මහා සෑයට ඇවිල්ලා කංජක පළදවනවා, දානමාන පින්කම් දෙනවා, ඔක්කොම කරනවා. හැබැයි බෞද්ධයෝද? බෞද්ධයා නම් අවබෝධයෙන් පිරිසුදු වෙන කෙනෙක් වෙන්න ඕන. කෝ අවබෝධය, කෝ පිරිසුදු භාවය. දෙකම නැත්තම් කෝ බෞද්ධය. නිකන් නමක් තිබුණට බෞද්ධයා කියලා, අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා බෞද්ධ කියලා කියනවා නම් ඒකත් ඇවිල්ලා අවිජ්ජාවම තමයි. ඒ නිසා පින්වතුනි මෙන්න මේ දෘෂ්ටි තුලින් ආස්වාදයක් ලබන පිරිසක් ඉන්නවා. මේ විශේෂයෙන්ම අද වෙනකොට මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වරදක් නිසා මේ අධ්‍යාපනයේ ක්‍රමයේ තුලින් සකස් වෙන්නේම මේ මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්න තරමක් ඉන්නේ මිත්‍යා දෘෂ්ටික ළමයි පාසල්වල. අති බහුතරයක් දෙනා බොහොම සුළුතරයක් වූ දරුවෝ තමයි ඉන්නේ සම්‍යක් දෘෂ්ටියකට ගොඩ ගන්න පුළුවන් මට්ටමකට පත් කරගන්න පුළුවන් විදිහේ ළමයි. අනිත් අති බහුතරය ඉන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට තරම් වැටිලා. මොකද අනුභූතික විද්‍යාවන් තුලින් යථාර්ථය වසන් කරලා තියෙන නිසා අය මිත්‍යා දෘෂ්ටිකයන් වශයෙන්මයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ බඳු දරුවෝ අපි ඕන තරම් දැකලා තියෙනවා. දෙමව්පියෝ සම්‍යක් දෘෂ්ටිකයි, දරුවෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් ඒ නිසා ඒ දරුවන්ට කවදා හරි දවසක මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න නම් මේ අවබෝධය ලැබෙන්න ඕන. එහෙමනම් දෘෂ්ටිවත් වෙන්න ඕන. දෘෂ්ටිවත් වෙන්න නම් බණ අහන්න ඕන. එහෙනම් දිට්ඨි ආශ්‍රව පවතිනවා. දිට්ඨි ආශ්‍රව බලවත් වුණාම දිට්ඨි යෝගය සකස් වෙනවා. එහෙනම් අන්න දෘෂ්ටි යෝගය, දිට්ඨි යෝගය බලවත් වෙච්ච කෙනා. මම මේ කෙටියෙන් කියන්නේ මොකද මීට ඉස්සෙල්ලත් මේවා විග්‍රහ කළා. අද දවසේදී දැන් විග්‍රහ කරන්න තියෙනවා. ඒ නිසා මම මේ සංක්ෂිප්ත සටහනක් තබන්නේ. එතකොට පින්වතුනි මේ දිට්ඨි ඕගය බලවත් වූ දිට්ඨි ආශ්‍රව බලවත් වුණාම දිට්ඨි ඕගය බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු තුළ අප්‍රමාණ දෘෂ්ටි. එතකොට එයා හැම වෙලෙම වැට කනවා මානින්. එහෙනම් එයාගේ හුල තමයි මානසල්ලේ.
එහෙනම් මාන සල්ලෙන් එයා බැට කන හැමතිස්සෙම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම එක්තරා පුද්ගලයෙක් අපිට මුණ ගැහුණා. ඒ පුද්ගලයා කිව්වා කෙලින්ම කිව්වා මම භික්ෂුන් වහන්සේට වඳින්නේ නැහැ කියලා ගිහියේ. ඇයි කියලා ඇහුවාම මම විශ්වාස කරනවා කිව්වා මා තුල තරම්වත් සංයමයක් අවබෝධයක් භික්ෂුන් තුල නැහැ කියලා. ඔහු ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා මම ඔබෙන් අහන්න කැමතියි. ඒ පුද්ගලයාගේ මානය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔහුට ඒ පුද්ගලයා තමන් පිළිබඳව පවතින මානෙ තරම් බල. එතකොට පේනවාද ඔහු කොයි වගේ දෘෂ්ටියක ඉන්න පුද්ගලයෙක්ද කියලා. භික්ෂුන් ඉස්සරහා දනනවන්නේ නැහැ කිව්වා. වඳින්නේ නැහැ කිව්වා. එහෙම වඳින්න සුදුසු භික්ෂුවක් ඔහුට මුණ ගැහිලා නැහැ කිව්වා. කියන්නේ කොච්චර ඥාන ගොඩක් තියෙන්න ඕනද මේ වගේ නිගමනයකට එන්න. ඔහුට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානිය තියෙන්න ඕන. ඔහුට ආසේ අනුසේ ඥානිය තියෙන්න ඕන. ඔහුට බුදු පියාණන් වහන්සේට තිබිච්ච ඥාන ටිකේ පුද්ගලයාට තියෙන්න ඕන ඒ වගේ ප්‍රකාශයක් කරන්න. එහෙනම් ඔහු ඉන්නේ වැරදි තැනක කියලාවත් ඔහු දන්නේ නැහැ. ඒක තමයි ඔහුගේ දෘෂ්ටිය වෙන්නේ. ඒ කියන්නේ ඔහු ඉන්නේ හරි තැනක කියලා හිතාගෙන ඉන්න එක තමයි ඒ මෝඩ දෘෂ්ටිය. ඒ බඳු මිනිස්සු ඕන තරම් මොන ගහලා ඇති. තාම ඉන්නේ කාමයේ නැමැති නරාවලේ අසුචි වලේ බැහැගෙන ඉන්නේ. තාම එතනින් ගොඩ එන්න බැරි වුණා. තාම එතනින් ගොඩ එන්න බෑ. හැබැයි කතාව රහතන් වහන්සේ කෙනෙක්ටත් වඩා උඩට ඇවිල්ලා ඉන්නේ. කතාවෙන්. නමුත් ඔහු ඉන්නේ අර නරාවලේ තාම බැහැගෙන. එහෙම පුද්ගලයෝ කීප දෙනෙක්ම අපට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ වෝහාරිකයි ධර්මය. අපිට මේ ධර්මය දකින්න පුළුවන් තමන් තුළින් වගේම අනුන් තුළිනුත් දකින්න පුළුවන්. ඉස්සෙල්ලම තමන් තුළින් දකින්න ඕන. පසුව අනුන් තුළිනුත් දකින්න ඕන. එහෙම දකින්නකොට අන්න පේන්න ගන්නවා. මෙබඳු තත්ත්වයන් හිට ඉන්නවා මිනිස්සු. එහෙනම් අන්න බලන්න. ඒ පුද්ගලයා මානෙන් හැම වෙලේම වැට කනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ඔහු මම කියලා මනින්න යනවා. මම මෙතන ඉන්නේ. මම මෙතන ඉන්නේ. ඔහු කට ඇරියොත් මම මෙතන ඉන්නේ. මම මෙතන ඉන්නේ. මම මෙච්චර කොලා දිනවා. මම අච්චර කොලා දිනවා. මම මෙච්චර කෙලෙස් වාගෙන දිනවා. මම මෙච්චරයි. මම මෙච්චර සැවසුවයක් විඳිනවා. මම මෙච්චර මම ඊට පස්සේ මමත් එක්ක අනිත් ලෝකයට එක්ක හැමතිස්සෙම සංසන්දනය කර අප්‍රමාණ දුකක් විඳිනවා දන්නේ නැතුනට අඥාන පුද්ගලයා. ඒක තමයි මාන සල්ලේ කිව්වේ. ඒ මානෙ නිසා මොහු බැට ගන්නවා. ඒ මානෙන් මොහු දුකටපත් වෙලා ඉන්නේ. එහෙනම් අන්න දෘෂ්ටි ආශ්‍රව දෘෂ්ටි යෝග බවටපත් වුනහම මාන සල්ලේ ඇති වෙනවා. අන්නේ පුද්ගලයා බැට ගන්නවා. මානෙ. එහෙනම් එයා කුමකින්ද අගතියට යන්නේ? එයා භයෙන් අගතියට යන්නේ. එයා මානෙ නිසා හැමතිස්සෙම භයෙන් අගතියටපත් වෙනවා. අර රාගය නිසා ඡන්දෙන් අගතියටපත් වෙනවා. ආස්වාදය සැපයි කියලා ගත්ත මුලා සහගත ඒ අවිජ්ජා නිසා කෙනෙක් තුල රාගය බහුල නම් එයා ඡන්දෙන් අගතියට යනවා. ද්වේෂය බහුල නම් එයා ද්වේෂයෙන් අගතියට යනවා. මෙයා දෘෂ්ටිය බහුලයි. මානෙ බහුලයි. ඒ නිසා මෙයා භයෙන් අගතියට යනවා. එහෙනම් මෙන්න මේ ධර්මාබෝධය තුලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සතර සතිපට්ඨාන මාර්ගය වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? වඩන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න චිත්තානුපස්සනාව තුළින් ඔහු තුළ පවතින අනිච්ච නිච්ච කියන විපල්ලාසය දුර වෙලා යනවා. අනිච්ච නිච්ච විපල්ලාසය දුර වෙලා යනකොට මොකද වෙන්නේ? විඥානයේ සම්බන්ධයෙන් විඥාන චීතිය. විඥානේ නැවත නැවත පවත්වාගෙන යයිතුයි කියන අවිජ්ජා නිගමනය දුර වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? විඥාන ආහාරය පිළිබඳ තෘෂ්ණාව ෂේ වෙනවා. චිත්ත පිළිබඳ, ඒ කියන්නේ දැනීම පිළිබඳ තෘෂ්ණාව ෂේ වෙනවා. අපේ මේ තරුණ මහත්තයෙක් අපිට කිව්වා දැන් ඔහු ධර්මාබෝධයෙන් ඉදිරියට යනකොට මෙන්න මෙහෙම කතාවක්. මේ දැනීම කියන්නේම දුකක් කියලා අවබෝධ වෙලා තියෙන දැන් හොඳටම. දැන් පරිණිරවාණයෙන් මෙහා සැපයක් පේන්නේ නැහැ කියලා. අන්න බලන්න. ඒ කිව්වේ ඒක තමයි. මොකද්ද? ඔය විපල්ලාශය දුර වෙලා යනවාද? එතකොට මොකද වෙන්නේ? අන්න විඥානීය චිත්තේ විඥාන තිතිය පිහිටන්නේ. ඒ කියන්නේ නැවත මේ දැනීම පවත්වාගෙන යා යුතුයි කියන වැරදි නිගමනය ඔහු තුළ ඇති වෙන්නේ. එතකොට ඔහු කල්පනා කරනවා අන ප්‍රඥාව වැඩෙනවා. එතකොට පේන්න ගන්නවා එහෙනම් මේ විඥානේ නිරෝධ කිරීමමයි සැපේ. විඥානස නිරෝධේන එතන් නිබ්බාණං කිව්ව ඒ නිවන අත්දකින්න පටන් ගන්නවා ප්‍රඥාවෙන්. කවදා හෝ දවසක මේ සිත පවතින තුරු සැපයක් නම් උදා වෙන්නේ දුකම විතරයි උදා වෙන්නේ කියලා දැක්කට පස්සේ අන්න ඒ අවබෝධය තුළ චිත්තානුපස්සනාව පූර්ණ වෙනවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? අනිච්ච නිච්ච විපල්ලාසය දුරු වෙනවා. විඥානේ
විඥානයේ බැස ගැනීම හේවත් විඥානයේ පිළිබඳ තෘෂ්ණාවෙන් චන්දරාගින් යුක්තව ඒ විඥාන පිටිය පිහිටීම විඥාන ස්කන්ධයේ සංඥා ස්කන්ධයේ විඥානයේ පිහිටීම නතර වෙන්න පටන් ගන්නවා සංඥා ස්කන්ධයේ පිහිටන්නේ විඥාන එතකොට මොකද වෙන්නේ නැවත නැවත මේ හැඟීම පවත්වාගෙන යාම මේ දැනීම පවත්වාගෙන හැඟීම් දැනීම කියන දෙක මේ පවත්වාගෙන යාම අවශ්‍ය දෙයක් නෙවෙයි ඒ අනවශ්‍ය දෙයක් ඒ කෙරෙහි චන්දරාගෙන් බැඳෙන්න අවශ්‍ය නැහැ කියන ප්‍රඥාය නිගමනයට එනවා ඒ නිසා ඔහු තුල අනර දෘෂ්ටි දුර වෙලා යනවා ඔහු තුල දෘෂ්ටි උපාදානීය දුර වෙලා යනවා ඒ නිසා දෘෂ්ටි ආශ්‍රව දුර වෙලා යනවා ක්ෂය වෙනවා ඒ නිසා ditthi යෝගයේ තරණය වෙනවා මානිය පහවිය එහෙනම් චිත්තානුපස්සනාව වැඩනකොට මොකද වෙන්නේ අන්න මානිය පහවිලා යනවා ඒ නිසා මොකද වෙන්නේ මානිය පහවිලා යනකොට ඔහු භයෙන් අගතියට ගියාද ඒ අගතියෙන් ඔහු නිදහස් වෙනවා දැන් අන්න සතර අගතියනොත් නිදහස් වීගෙන යනවා එහෙනම් ඔන්න චිත්තානුපස්සනාව වැඩිනකොට ඔහුට ලැබෙන ශාන්තිය දැන් ඔබට මේ විදිහට සතර සතිපට්ඨානෙම වැඩෙනකොට සිද්ධ වෙන දේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. හතරවෙනි අනුපස්සනාව ධම්මානුපස්සනාව. මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මුලාසහගත චින්තනය නිසාම අන්න ඇති වෙනවා මේ ධර්ම පිළිබඳවත් කාය වේදනා චිත්ත ධම්ම. ධම්ම පිළිබඳවත් ඇති වෙන විපල්ලාශයක්. මේ ධර්ම සමුදය ධර්ම සැපයි කියන වැරදි නිගමනීය තුලයි ඒ අවිජ්ජා යුක්ත පුරුෂයා ඉන්නේ පුද්ගලයා ඉන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඔහුට ඒ ධර්ම පිළිබඳවත් ඒ සමුදය ධර්ම පිළිබඳවත් තෘෂ්ණාවක් පවතිනවා. සංයෝජන පිළිබඳව තෘෂ්ණාවක් පවතිනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මානෝද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පිළිබඳවත් ඒ සංයෝජන නිසා ඇතිවන සංයෝජනීය ධර්ම පිළිබඳවත් ඔහුට ඇති වෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඊළඟට ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මෙන්න මේ සියල්ල පිළිබඳව ඇති වෙනවා ඔහු තුලත් අන්න අනවබෝධයෙන් ඇල්මක්. ඒකට කියනවා සංයෝජනීය ධර්ම කියලා. සංයෝජනීය ධර්ම තමයි චන්ද රාගය. දැන් මේ කියන කාරණා මම නැවතත් ඔබට සිහි කරනවා. ඊටාම සියුම් ධම් කාරණා ටිකක් මම විග්‍රහ කරන්නේ. එකවර අවබෝධ නොවුනොත් කලබල වෙන්න එපා. ආයි හලබල. එතකොට ඔබට තේරෙයි. ඒ විතරක් නෙමෙයි මේ දේශනා ටික පිළිවෙලට ඇහුවනම් මේ වෙනකොටත් මේ දේවල් යම් කිසි මට්ටමකට හරි අවබෝධ වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබට තේරුම් නැත්නම් ප්‍රශ්න කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. ඒ බව මුලින්ම සිහි කරන්න ඕන. මොකද නැත්නම් ඉස්සෙල්ලම වෙන්නේ කලබල වෙන්නේ. අයියෝ අපිට මේවා තේරෙන්නේ නැහනේ. මොනවද මේ කිව්වේ කියලා නිකරුණේ බය වෙනවා. එහෙනම් පින්වතුනි මේ අවිජ්ජා නිසාම මෙන්න මේ සමුදය ධර්ම පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ නිසාම අනර මනෝ සංචේතන ආහාරය පිළිබඳ තෘෂ්ණාවත් වැඩෙනවා. මනෝ සංචේතන කියන්නේ මොකද? මනෝ සංඛාර. මනෝ සංඛාර පිළිබඳ තෘෂ්ණාව කියලා කියන්නේ අනුසය. අනුසය ස්වභාවය දිගින් දිගට පවතිනවා. එහෙනම් අනුසය නසා ගන්න උත්සාහයක් දරන්නේ. ඒ කියන්නේ කෙලෙස් සංසිඳලා අනුසය මට්ටමට ඇවිල්ලා ඒ මට්ටමේ නතර වෙලා ඉන්නවා. ඒ මට්ටමේ නතර වෙලා ඉන්නවා. ඒ මට්ටම නසා ගන්න බෑ. මොකද ඒ ධම්මානුපස්සනාව වෙල්ල නැති නිසා. එතකොට එහෙනම් අන්නර මනෝ සංකාරය පිළිබඳ තෘෂ්ණාව ඉතුරු වෙනවා. ඒ සමුදය ධර්ම පිළිබඳ තෘෂ්ණාව ඉතුරු වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ආස්වාදයේ කාමයේ පිළිබඳ මේ අවිජ්ජායෙන්ම කල් ගෙවනවා නම් ඔහු තුල මොකද වෙන්නේ? මේ සමුදය ධර්ම පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. සංයෝජන පිළිබඳ තෘෂ්ණාව වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නර මනෝ සංචේතන අහිවත් මනෝ සංකාර පිළිබඳ තෘෂ්ණාවත් වැඩෙන්න ගන්නවා. ඔහු හැමතිස්සෙම අනුසයෙන් යුක්තවමයි කල් ගෙවන්නේ. ඊට පස්සේ ඒක තවදුරටත් බලවත් වෙලා එනකොට මොකද වෙන්නේ? අන්න වැඩෙන ඔහු තුල උපාදානයක්. ඒ උපාදානට කියන්නේ අපි අත්වාද උපාදාන. අත්වාද උපාදාන. ඒ කියන්නේ දැන් අත්වාද උපාදාන කියන්නේ මම ආත්මයක් කියලා වැරදියට වැටහීමක් ඇති වෙච්ච නිසා හැම තිස්සෙම ඒ අත්බව මුල් කරගෙන ඇති කරගත්තා වූ දැඩි අදහස් වලට තමයි අත්වාද උපාදාන කියන්නේ. දැන් මිනිස්සු ගත්තා ඔබට පේනවා ඇති දැඩි අත්නෝමතික විදියට හැසිරෙන මිනිස්සු ඔබ දැකලා ඇති. අත්නෝමතික කියන්නේ අපිට පේනවා ඒ ස්ථානයේ මහා දැඩි සත්වයක් ඉන්න බව. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මෙන්න මේ අත්වාද උපාදානයේ බලවත් ඔහුගේ. අත්වාද උපාදානයේ බලවත්. ඒ කියන්නේ මම ආත්මයක් කියලා ගත්ත දැඩි මතවාදය තුල ඉඳගෙන තමයි හැමතිස්සෙම හිතන්නේ කියන්නේ කරන්නේ. මට ඕන දේවල් මං කරන්නේ. මට ඕන දේවල් මං කියන්නේ. හැමතිස්සෙම මම කියන ඒ අත්වාදයේ බැහැගෙනම
කටයුතු කරන නිසා තමයි ඔහු තුල අත්නෝමතික අදහස ඇති වෙන්නේ. එතකොට කවුරු ලෝකේ පෙන්ලා දුන්නත් ඔය අදහස වැරදි කියලා පිළිගන්නේ නැහැ. වැරදි කියලා පෙනුනමයි කියමුකෝ. අන්න මේ දෘෂ්ටියේ අත්වාදයේ වෙනසක් තියෙනවා. දෘෂ්ටිය කියනම බෑ. දෘෂ්ටි කියන එක වැරදි කියලා පිළිගන්නෙම නේ. දැන් මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. අපි කියනවා මරණින් පසු මෙන්න මේ ආකාරයෙන් පටිසමුපාදයට අනුකූල උපත සකස් වෙනවා කිව්වට පිළිගැනීමකට තමයි දෘෂ්ටිය කියන්නේ. පිළිගැනීම නියත මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ. කොයිතරම් ධර්ම පෙන්ලා දුන්නත් පිළිගන්නේ නැත්නම් එතන තියෙන දෘෂ්ටිය. අත්වාදයේ කියන එකේ වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඒක වැරදි කියලා පිළිගන්නවා තමන්. ඒ කියන්නේ තමන් දරන අදහස පිළිගන්නවා වැරදි කියලා. හැබැයි ඒක මගේ අදහසනේ. ඒ නිසාත් හරියි. අන්න දෘෂ්ටියේ අත්වාදයේ වෙනස. නැවත සිහි කරලා දෙන්න ඔබට. මොකද ඔය සියුම් තැන් තේරුම් ගන්න ඕන. දෘෂ්ටිය කියන්නේ වරදක් බව පිළිගන්නෙත් නෑ. මොකද දෘෂ්ටිය පහ වෙන්න නම් ධර්මාබෝධයෙන් පහළ වෙන්න ඕන. ධර්මාබෝධය නැත්තම් කිසිම කලෙක දැන් කාමයේ දුකයි කිව්වට කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. මොකද ඒකට හේතුව උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඇහිලා නැහැ. අවබෝධ වෙලා නැහැ. ඒ නිසාම කාමයේ කොච්චර දුකයි කියලා පෙන්නලා දුන්නත් අවබෝධ වෙන්නේ නැහැ. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. අත්ත කියන කීට වඩා වෙනස්. අත්වාදය කියන්නේ අර මම ආත්මයක් කියලා ගත දැඩි දෘෂ්ටි මුල් වෙනවා. මම ආත්මයක් කියලා ගත දැඩි වරදව වටහා ගත්ත නිසා මොකද වෙන්නේ? ඒ තමන් දරන අදහස වැරදි කියලා පෙනුණා. එයාටත් පේනවා මම මේ දරන අදහස වැරදි කියලා. හැබැයි පිළිගන්නේ. ඇයි ඒ අදහස මගේ, ඒ අදහස මම ඉදිරිපත් කළේ. ඒ නිසා ඒක වැරදි කියලා පිළිගන්නේ. එහෙනම් අත්වාද. ඒ නිසා මොකද වෙන්නේ? ඔහු තුළ වැඩෙන අවිජ්ජාශ්‍රව. එහෙනම් අත්වාදයෙන් වැඩෙනවා මොකද්ද? අවිජ්ජාශ්‍රව. අත්වාද කියලා කියන අත්වාද කියලා කියනවා. අන්නෙන් වැඩිනවා අවිජ්ජාව. ඒ කියන්නේ අනවබෝධයෙන් එන්න ඔහු තුළ වර්ධනය වෙනවා. අවිජ්ජාවේ ආශ්‍රව වැඩිනවා. මොකක්ද අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ? අවිජ්ජා කියන්නේ මෙන්න මේ කාමී ආස්වාදේ සැපයි කියන මෙන්න මේ ආශාව එන්න එන්නේ පුද්ගලයා තුළ වැඩිනවා. ඒ නිසා මොකද වෙන්නේ? අවිජ්ජා ඕගේ බවට පත් වෙනවා ඒක. අවිජ්ජා අත්වාදයෙන් අවිජ්ජා ආශ්‍රව වැඩිනවා. අවිජ්ජාශ්‍රවයෙන් අවිජ්ජා ඕගේ වැඩිනවා. දැන් ඔහුට පීනන්න තියෙන විශාල සාගරයක් ආසා සාගරයක ජීවත් වෙන්නේ. එතරීම පේන්නේවත් නැහැ. ආශාවන් ගොඩක් ඇතුලේ කිමිදෙනවා. ආශාවන් විතරයි ඔහුගේ හිත ඇතුලේම දකින්න ලැබෙන්නේ හැමතිස්සෙම. එහෙනම් අන්නේ පුද්ගලයා මෝහයෙන් බැටකනවා. එහෙනම් ඒ අවිජ්ජා ආශ්‍රව අවිජ්ජා ඕග බවට පත් වෙච්ච පුද්ගලයා තුල දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි හැමතිස්සෙම මෝහය. මෝහය. මොකද්ද මෝහය? හැමතිස්සෙම ඔහු මමත්වයේ පවත්වාගෙන යන්න. හැමතිස්සෙම මම කියන කෙනාව ලෝකෙ නියෝජනය කරන්න නොකරන දෙයක් නැහැ. නිලතල, බලතල, ධන ධාන්‍ය හැම දෙයකින්ම මම නම් නියෝජනය වෙන්නේ. ඒ හැම දෙයක්ම ඔහු රැස් කරනවා. අපිට පේනවා ඇති මේ අනුපස්සන හතර වැඩුණොත් කෙනෙක් තුළ මේ සියලු කෙලෙස් ටික නැසිලා යනවා. එතකොට එහෙනම් මේ අනුපස්සන නොවැඩුණොත් මේ කිව්ව ඔක්කොම ප්‍රශ්න ටික ඒ සත්‍යය තුළ පුද්ගලයා තුළ දකින්න ලැබෙනවා. සම්මුතික වශයෙන් පාරණ සත්ත්ව පුද්ගල ප්‍රපංච තුළ. එහෙනම් පින්වතුනි ඔය මමත්වයේ දැන් ඔබට පේනවා ඇති බාලයේ උදෙසා තරඟ වදින ආකාරය. නිලයේ උදෙසා තරඟ වදින ආකාරය. ජනප්‍රියත්වයේ උදෙසා තරඟ වදින ආකාරය. දැනුම උදෙසා තරඟ වදින ආකාරය. පාසල ළමයි දැනුම උදෙසා තරඟ වදින. එතන තියෙන මෝහය. එහෙනම් එක එක දේවල් ඇයි අර අවිජ්ජාව නිසාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය තුල පිළිබඳව පවතින අනවබෝධය අවිජ්ජාව. ඒ නිසාම තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික. රූපේ මමය, වේදනාව මමය, සංඥාව මමය, සංකාර මමය, විඥාන මමය කියන මේ විපල්ලාස නිසා මේ වර්ධව වර්ධව ගත්ත වැටහීම් නිසා, වැරදි වැටහීම් නිසා ඔහුතල පවතින ඒ අනිච්චේ නිච්චේ විපල්ලාස, දුකේ සුඛ විපල්ලාස, අනත්තේ අත්ථ විපල්ලාස, අසුභේ සුභ විපල්ලාස කියන මෙන්න මේ වැරදි වැටහීම් ටික නිසා හැමතිස්සෙම මේ පුද්ගලයා තුල මෙන්න මේ කියන කෙලෙස් ටික දකින්න ලැබෙනවා. එහෙනම් අන්න අතනදී ඔන්න ඔය කිව්ව විස්තරයට අනුකූලව ධම්මානුපස්සනාව නැඩුනහම ඒ පුද්ගලයා තුල අවිජ්ජාව බලවත් වෙලා උපරිම මෝහයටපත් වෙනවා. ඒ බඳු පුද්ගලයා හැමතිස්සෙම මෝහේ නැමැති සල්ලෙන් බැට ගන්නවා. ඒ පුද්ගලයා හැමතිස්සෙම පීඩාවටපත් වෙන්නේම මෝහේ නිසා. හැමතිස්සෙම මම කියන කෙනාව ලෝකයේ තුල නියෝජනය කරන්න ගිහිල්ලා
ඔහු වැට කරනවා. හැමතිස්සෙම ඔහු දුක් විඳින්නේ ඒකටයි. දැන් ඔබට පේනවා ඇති මේ කොරෝනා ප්‍රශ්නේ ඇතුළු වුණත් එක කාලයක් තිබුණා මේ කොරෝනා හැදිලා මේ මිනිස්සු පහුගිය කාලේ මේ මෙරි යනවා. හැබැයි මැතිවරණ තියන්න ඕන. ඡන්දේ අනිවාර්යෙන් තියන්න ඕන. මැරුණාට කමන්නේ නැහැ. ඡන්දේ දාන්න එකෙක්වත් ඉතුරුන් නැතත් කමන්නේ නැහැ. ඡන්දේ තියන්න ඕන. ඇයි මම බලයටපත් වෙන්න ඕන. මම බල ප්‍රධානියෙක් වෙන්න ඕන. මම ඇමති කෙනෙක් වෙන්න ඕන. මම ජනාධිපති වෙන්න ඕන. මම අගමැති වෙන්න ඕන. මම ඇමති කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ විදිහට. ඇති වෙනවා මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනම රටක. හැම පුද්ගලයෙක් තුළම පවතින මේ කෙලෙස් ටික. මේ පුද්ගලයක සත්‍යයක නිර්මාණය කළ තියෙන මේ කෙලෙස් ටික මේක තේරුම් ගත්තේ නැත්නම් මම අහවලා කිව්වට වැඩක් නැහැ. මරණය ආපු ගමන් යන්න ඕන. මේ සියල්ල මහ පොළවේ අතහැරලා දාලා. එදාට මේ සියල්ල මහ පොළවේ එක්ක අලු වෙනවා, එක්ක දූවිලි වෙනවා, එක්ක පස් වෙනවා. මොකක් හරි බවටපත් වෙනවා. කො මම එදාට. ඒ නිසා මෝහයෙන් අගතියටපත් වෙච්ච මිනිස්සු මොකද වෙන්නේ? අන්න ඔය විදිහට මෝහයෙන් හැමතිස්සෙම එයා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එයා තුල බලවත් අවිජ්ජාවක් දකින්න ලැබෙනවා. ওই විදිහට ලෝකේ මිනිස්සු අරගෙන බැලුවොත් ඔබට පේනවා ඇති රාගයෙන් බැට කනවා. සමහරු රාගෙන් දැන් තරුණ ළමයි ගත්තාම ඒ අය රාග සල්ලෙන් බැට කන. ඒ වයස්වලදී ඔය කියන උපාදානියන්ගේ වෙනස්කම් ඇති වෙනවා. තරුණ පිරිස් රාගයෙන් මැදි සල්ලෙන් බැට කන. විශේෂයෙන් ඊළඟට ඔය උගත් කියන පිරිස් දැන් ඊළඟට ඔය එක ඒ තාසාවන් පස්සේ ලෝහ බඳින පිරිස් දේශ සල්ලෙන් බැට කරනවා. ඊළඟට ඔය උගත් වියත් යනාදී වශයෙන් විවිධාකාර සම්මුතික වශයෙන් දැනුම එක්රස් කරගත්ත පිරිස් ඔය මාන සල්ලෙන් බැට කරනවා. ඊළඟට ඔය නිලතල බලතල ආදී මේ මුලා ලෝකෙට මේ අසාර ලෝකෙට මුලා වෙච්ච මේ මමත්වයේ මම ආයනයෙන් බලවත් වෙච්ච මිනිසයෝ මෝහ සල්ලෙන් බැට කරනවා. බලන්න මුළු සමාජෙම ඔය රාග, දේශ, මාන, මෝහ කියන මේ සල්ලයන්ගෙන් බැට නැද්ද කියලා. එක එක විදිහට බැට ගන්න. ඒ හුල්ලැඟිලා ඒ අය ඒ මට්ටමින් දුක් විඳිනවා. ඒ දුක තමයි අපට මේ පේන්නේ. ඒ දුක තමයි වම් ප්‍රකාශය කරන්නේ. එහෙනම් ඔය සල්ල හතර අඩු වැඩි වශයෙන් යම් චිත්තසංතානයක ඇනිල්ලන් තියෙන්නේ. ඒ කියන්නේ රාගය, ද්වේෂය, මානය, මෝහය කියන මෙන්න මේ හුල් හතර යම් යම් මට්ටමකට ඒ සිතක ඇනිල්ලන් තියෙන්නේ. ඒ මට්ටමින් ඒ පුද්ගලයා දුක් විඳිනවා. එතකොට ධම්මානුපස්සනාව නොවැඩිච්ච පුද්ගලයා මෝහෙන් අගතියට යනවා. එහෙනම් අන්න බලන්න රාගය නිසා ඡන්දයෙන් අගතියට යනවා. ද්වේෂය නිසා ද්වේෂයෙන් අගතියට යනවා. මානය නිසා භයෙන් අගතියට යනවා. මෝහය නිසා මෝහෙන් අගතියට යනවා. ඡන්ද, ද්වේෂ, බය, මෝහ සතර අගතිය. එහෙනම් සමස්ත ලෝකයාම ඉන්නේ සතර අගතිය. ඒ නිසා ඕන් තොරම වෙන්නේ අගතියෙන් දුගතිය මරණයෙන් පස්සේ. මොකද චිත්තසංතානේ සහ මුලින්ම අපිරිසුදුයි. කුණු ගොඩක්. එහෙනම් ඒ කුණු වෙච්ච චිත්තසංතාන යුක්ත පුද්ගලයාට කවදාවත් පිරිසිදු තැනක, පාරිශුද්ධ තැනක, සුචියක උපදින්න හම්බෙන්නේ අසුචියකමයි උපදින්නේ ඔහු. ඒ නිසා වැසිකිලි වලේ පණු එක්කලා තමයි අන්තිමට නතර වෙන්නේ. එච්චර වසපවත් ජීවිතයක් හම්බුනොත් මක්කේයිද? නිරේටම ගිහිලා අර යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දටත් වැටෙනවා. එහෙනම් දුගතියමයි උපදින්නේ අගතියට ගියාම. එහෙනම් රාගෙන්, දේශයෙන්, බයෙන්, මෝහෙන් අගතියට යන්නේ කවුද? මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය නොමැති කමින් මේ සතර සතිපට්ඨාන ධර්මයෙන් නොවැඩිච්ච මිනිස්සු. ඉතින් මේ ලෝකේ ඥානයක් නැති හැම සතෙක් තුළම මේ කියන මෝහ, මේ කියන සල්ලයන් පවතිනවා. එහෙනම් ඥානයක් ලැබිච්ච උතුම් මිනිස්සෙ වෙච්ච ඔබ තුලත් මේ කියන සල්ලයන් පවතිනවා නම්, මේ සල්ලයන්ගෙන් ඔබත් බැට කරනවා නම්, එහෙනම් ඔබ නුවණින් දැන් හරි කල්පනා කරලා බලන්න ඕන. අවසානයේ ඔබට මොකක්ද උරුම වෙන්නේ? ඇත්තටම ওই දුක නැමැති හුල විතරයි අන්තිමට උරුම වෙන්නේ. ඔය හැම සල්ලේකින්ම හදලා තියෙන අන්තිමට සංසාර දුක නැමැති සල්ලේ. එදාට මොකද වෙන්නේ? කටුවේ බුලෙත් ඉන්නවා කටුවල ඇනිලා. නැත්තම් නිර්වල අනන්ත දුක් විඳිනවා. එහෙම නැත්තම් සතර අපායේ ඔය අසුර ලෝකේ, එහෙම නැත්තම් තිරිසන් ලෝකේ, එහෙම නැත්තම් പ്രേත ලෝකේ කොහේ හරි කමන්නේ අනන්ත දුකක් උරුම කරගන්න. එහෙනම් පින්වතුනි මම ඊටාම කෙටියෙන් සංක්ෂිප්ත සටහනක් ගෙනාවේ. ඔය දහම් කාරණා පිළිබඳව ඔබට දහම් පාඨිකා විස්තරාත්මකව ඇතුළත් වෙන නිසා මේ මොහොතේ කියපු ටික මම විශ්වාස කරනවා හැමෝටම අඩු වැඩි වශයෙන් අවබෝධ වෙන්න ඇති කියලා. නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් මොකක්වත්ම තේරුණේ නැහැ කියලා හිතනවා. එහෙම අයත් බය වෙන්න එපා. ඔබට දහම් පාඨිකා ලැබුණාම හොඳට කියලා තේරුම් ගන්න පුළුවන්. ඊට ප්‍රස්තාර සටහන් නැතුවයි ඔබට ඒ ධර්ම කොටාසේ ළඟා වෙන්නේ. හොඳයි.